අයිබෝන් දැන් අපි අර කලින් විස්තරේ කිව්ව විදිහටම ඉන්ට්‍රොඩක්ෂන් එකේ විදිහටම ඔන්න අපි දැන් වීඩියෝස් වලට කියන බයෝ වීඩියෝස් වලට පිළිවෙලට කරා යන්න හැම පාඩමකම තියරි කොටස් ටික සම්පූර්ණ කරා යන්න දැන් මෙතන ඉඳලා පටන් ගන්නවා. ඒතර මේ විස්තර කිරීම ඔයගොල්ලෝ සමහරට බලන්න ඇති අපි වීඩියෝ එකක් දාලා තියෙනවා මේ කොහමද YouTube ක්ලාස් එකට බයෝ වලට ජොයින් වෙන්න කියලා. ඒතර මේ පාඩම් 10ම බයෝ වල සිලබස් එකේ තියෙනවා පාඩම් 10ක්. ඒ පාඩම් 10ම ඔයගොල්ලන්ට මේ වීඩියෝ ටිකෙන් කවර් කරගන්න පුළුවන් මේ විදිහට. ඒතර ඒකට පේ කරන්න මේක පොඩි සුළු මුදලක් තමයි අපි අය කරලා තියෙන්නේ. ඒ කියන්නේ වීඩියෝස් 15ක්, වීඩියෝස් 30ක්, 35ක් ඒවත් මේ 1500ක් වගේ සුළු මුදලකට ඔයගොල්ලන්ට ගන්න පුළුවන්. කොටස් වශයෙන් ගන්න ළමයෙකුට තියරි සම්පූර්ණ කරගන්න, තියරි ටික ඔක්කොම කවර් කරගන්න සිලබස් එකම යන්නේ 7500ක මුදලක්. ඒතර ඉතුරු ටික ඒ කියන්නේ ප්‍රැක්ටිකල්, මොඩල් පේපර්ස් ඒ ඔක්කොම මේ වගේ මුදලකට අපිට ඔයගොල්ලන්ට පුළුවන් ලබා දෙන්න. එතකොට මුළු සිලබස් එක කවර් කරගන්නත් ඕනෙම කෙනෙකුට අඩුපාඩු වෙච්ච ඒවා හදාගන්නත් දැන් පහුගිය කාලේ බෝම්බ ගාලා ඊට පස්සේ මේ කොරෝනා ඇවිල්ලා ගොඩක් අඩුපාඩුකම් ඇතිනේ. ළමයි කියනවා එහෙම දෙවෙනි පාඩම මිස් වුණා, තුන්වෙනි පාඩම, හතරවෙනි පාඩම ඒවැය ගැටලු තියෙනවා එහෙම කියලා කියනවා. ඒතර ඕනෙ කෙනෙක්ට කරගත්තු ළමයෙකුට උනත් අපෝ රිවිෂන් එකක් වගේ කරගන්න මේ පාඩම් ගැලපෙන විදිහට හදලා තියෙනවා. අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ට ඕන තරම් අඩුපාඩු තියෙයි මේකේ හදාගන්න. වීඩියෝස් එකක් දැන් බලුවොත් ඔයගොල්ලන්ට තේරෙයි මේවා ලොකු මහන්සියක් වෙලා අපි කරනවා. ලොකු ප්‍රමාණයක පැහැදිලි කිරීමක් එක්ක. එතකොට මේ කලින් වීඩියෝ එක ඔයගොල්ලෝ බලුවා නම් ඒකේ අපි විස්තර සම්පූර්ණ කරනවා. මම කෙටියෙන් පැහැදිලි කරන්නම් අපි කරන්න ඕන විදිහ. ඔයගොල්ලෝ මේ account number එකට ඔයගොල්ලන්ට පුළුවන් pay කරන්න, ගෙවීම කරන්න. ඒ ගෙවලා receipt එක online pay කරලා ස්ක්‍රීන්ෂොට් එකක් හරි ඔයගොල්ලන්ට එවන්න පුළුවන් අපේ මේ numbers දෙකට. මේ numbers දෙකෙන් කොයිකට හරි එවන්න. එතකොට අපිට සම්බන්ධ කරගන්න පුළුවන් WhatsApp, Telegram මේ දෙකම ඉන්නවා. email address එක ඔයගොල්ලෝ යවන්න ඕනේ මේ numbers වලට. එතකොට ඔයගොල්ලන්ට videos ටික හම්බ වෙනවා. කලින් දැන් ඔයගොල්ලෝ මෙතන ගොඩක් අය ඔයගොල්ලන් ඇති live සර්වර් basics videos බලන්න. එතකොට ඒගොල්ලෝ කියන්න දෙයක් නැහැ, දන්නවා වැඩේ වෙන්නේ කොහොමද කියලා. ඔබයි වලටත් ඒ පිළිවෙලම තමයි ලොකු වෙනසක් නැහැ කිසිම. videos එක පාඩමකින් ඔයගොල්ලන්ට ඕන නම් එක පාඩමක මේ පාඩම මට ඕනේ කියලා ඒකට pay කරලා ඔයගොල්ලෝ ගෙවුවනම් email එක ගෙවුවනම් අපි කෙලින්ම videos ටික වෙනවා. ඒ වගේම තමයි අපි මේ videos 40ක් විතර කරලා තියෙනවා. ඒතර ඒ කරලා තියෙන videos වලට අමතරව ඉතුරු videos ටික දැන් හිතන්න 25න් කරලා තියෙනවා නම් 10ක් ඉතුරු ටික මේ පාඩම් දෙකට ගෙවුවලා මේකට එවනවා. ඒ කියන්නේ දැන් ඔයගොල්ලෝ මේ ටික බලලා ඉවර වෙනකොට ඉතුරු අපි කරන එක එවනවා. ආපහු ගෙවිම් කරන්න ඕනේ නැහැ. එකපාරයි 1500 ගෙවුවාම ඒ සියලුම ඉතුරු ඉදිරියට එකතු වෙන ටියුට්ස් වෙන්න පුළුවන්, නිබන්ධන වෙන්න පුළුවන්, පේපර්ස් වෙන්න පුළුවන්. ඒ ඔක්කොම අපි එවනවා. මේ ආයෙ පේ කරන්න එමුකුත් ඕනේ නැහැ. ලස්සනට ඒ ඔක්කොම හදලා එවනවා. ඒ නිසා ලොකු අවස්ථාවක් ඔයගොල්ලන්ට හම්බ වෙන මේ වගේ අවස්ථාවක් ලංකාවේ කොහෙන්වත් හම්බ වෙන්නේ නැහැ. ඕනෙම ප්‍රදේශයකින් ළමයෙකුට ගැටලුවක් නැතුව බලන්න කරන්න පුළුවන්. යනවා ඔයගොල්ලන්ට ගැටලුවක් මොකක් හරි තියෙනවා නම් මේ numbers දෙකෙන් එකට WhatsApp කරලා හරි නැත්නම් call එකක් කරන් හරි කොහොම හරි අහන්න විස්තර අපිට දෙන්න පුළුවන්. තව දුරටත් පැහැදිලි වෙන්න. මේ කොට දන්නවා දැන් අපිට ළමයි දැන් ලයිව් වීඩියෝස් බලන්න 1000කට වැඩි ප්‍රමාණයක් ළමයි එකතු වෙලා තියෙනවා. බයෝ වීඩියෝස් උනත් එහෙමයි විශාල ප්‍රමාණයක් 1000 2000 බලපු වීඩියෝස් තියෙනවා අපේ. දැනටත් ළමයි එකයි අහන්නේ ගොඩක් මේ අමාරු පාඩම් වලත් පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න. ඒවා කරගන්න විදියක් නැහැ. මොකද දුර ක්ලාසස් වලට යන්න විදියක් නැහැ. ගොඩක් ප්‍රශ්නනේ. එහෙනම් අපි ගෙලින්ම මේ හැඳින්වීමක් මම කරේ පොඩි හැඳින්වීමක් කවුරු හරි කෙනෙක් අර වීඩියෝ එක දැක්කේ නැත්නම් කියලා. දැන් එහෙනම් අපි ගෙලින්ම පාඩමට යමු. පළවෙනි පාඩමේ ඉඳලා complete theory ටික ඔයගලන්ට පැහැදිලි වෙනවා. යම් පළවෙනි පාඩම. පළවෙනි පාඩම මොකද්ද කියලා ඔයගලන්ට දන්නවා ඇති. සමහර පළවෙනි පාඩම මොකද්ද කියලා දන්නේ නැතුව ඇති. මොකද ඒක හැඳින්වීම, ජීවිතය හැඳින්වීම කියලා ඒ පාඩමේ නම. Unit 1 හැඳින්වීම. මෙහෙම පාඩමක් තියෙනවා. පළවෙනි පාඩම මේක. එතකොට මේ හැඳින්වීම පාඩම. ඒ කියන්නේ දැන් ගොඩක් ළමයි හිතන් ඉන්නේ සමහර ළමයි නේද? දෙවෙනි පාඩම. ඒ කියන්නේ රසායනික හා ශෛලිය පදනම තමයි පළවෙනි පාඩම කියලා. නෑ. හැඳින්වීම කියලා පාඩමක් තියෙනවා. දැන් මේක
හැදින්නෙම යුනිට් 1 කියලාම දැම්මේ. මොකද නැත්නම් හිතයි මේ අපි නිකන් අර විනෝදයට වගේ එහෙම කරපු පාඩමක් කියලා නෑ. මේ සිලබස් එකේ තියෙන කරුණු විශාල ප්‍රමාණයක් එක්ක තියෙන පාඩමක්. මේකෙන් ප්‍රශ්න එනවාද මේ පාඩමේ? ඔව් එනවා අනිවාර්යෙන්ම එන්න පුළුවන්. MCQ වෙන්න පුළුවන්, ව්‍යුහගත රචනා වෙන්න පුළුවන්, රචනා වෙන්න පුළුවන්. ඔව් රචනාත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් මම ඒක පැහැදිලි වෙන්නම ඔයගොල්ලන්ට මේ වීඩියෝ එකටම ඇටච් කරනවා ප්‍රශ්න ටික. කෙලිම පේපර් එක. ඒ වගේම මේ වීඩියෝ එක ෆ්‍රී. ඔයගොල්ලන්ට ෆ්‍රී බලන්න පුළුවන් ඕනෙම කෙනෙකුට ඕනෙම වෙලාවක උදාහරණ නියමකුත් තියෙනවා. ඒ නිසා ඒකේ ඒතර ප්‍රශ්න එන්නේ කොහොමද කියලා කෙනෙකුට ප්‍රශ්නයක් ඉතින් දැන් හැදින්වීම නම් එච්චර බලන්න ඕනේ නැහැ, වැදගත්කමක් නැහැ නේද? එහෙම කියලා හිතෙන්න පුළුවන් නේ. එහෙම නැහැ, අනිවාර්යයෙන්ම මේක සිලබස් එකේ යම් කොටසක්. පළවෙනි පාඩම. ඒ නිසා මේකේ හොඳ අවබෝධයක් ඕගොල්ලන්ට තියෙන්න ඕනේ. රචනා ප්‍රශ්නයක කොටසක් වුණත් එන්න පුළුවන්, කැටි සටහනක් එන්න පුළුවන්. ඒ නිසා. හොඳයි. මුලින්ම හැඳින්වීම කියන කොටස ගත්තයින් පස්සේ දැන් ජීව විද්‍යාව කියන්නේ මොකක්ද කියන එක නේද? ජීවීන් ගැන. ඒ කියන්නේ ජෛව විද්‍යාව, රසායන විද්‍යාව ඔයගොල්ලෝ කරනවා ලෝකේ තියෙන නැත්නම් අපි ඉන්න මේ විශ්වයේ තියෙන රසායනික පදනම ගැන. ඒ කියන්නේ රසායනික දේවල් පිළිබඳව. අණු, පරමාණු, ඊට පස්සේ බන්ධන හැදෙන හැටි ඔය වගේ දේවල්. ඒක ලෝකේ නැත්නම් අපි දැනට පෘථුවිය මත හඳුනාගෙන තියෙන ජීවය කියන දේ. ඒතර ජීවය ගැන අධ්‍යයනය තමයි මේ බයොලොජි වලින් අපි කරන්නේ. ඒතර මේ ජීවය පිළිබඳ අධ්‍යයනය අපිට විවිධාකාර පැති විශාල ප්‍රමාණයකට විහිදිච්ච විශේෂත්වයක් වෙලා තියෙනවා. ළමෑතක වලින්ව ගත්තාම ෆිසික්ස් කෙමිස්ට්‍රි වලටත් වඩා ජීව විද්‍යාව ලොකු ප්‍රගමනයක් තියෙනවා. විශේෂයෙන් ජීවි දේවල් සම්බන්ධයෙන් මිනිසාට ඇතිලා තියෙන ගැටලු එක්ක. එකක් රෝග, ප්‍රධාන එක රෝග. දැන් මේ කොවිඩ් වසංගතයත් එහෙමනේ. ඒතර මේකත් එක්කලා මිනිස්සු ගොඩක් සටන් කරන්නේ ඒ ජීව විද්‍යාවෙන් තමයි. මේ ජීව විද්‍යාඥයෝ නේ බයොලොජිස්ට්ලා තමයි මේ කාලේ ගොඩක්ම ජනප්‍රියලා ඉන්නේ. ගොඩක් මේවලින් යන්නේ ඒගොල්ලෝ. දැන් කලින් නම් ඔය නේද කෙමිස්ට්‍රි ෆිසික්ස් වල කට්ටිය ඒ කාලේ කෙමිස්ට්‍රි වල ස්වර්ණමය යුගයක් තිබුණා. මොකද දැන් ගොඩක්ම මේ අර ස්වර්ණමය යුගයක් කියලා අපි කියන්නේ ඒ වගේ වෙලා තියෙන බයෝ වල. ඒකද මේකේ DNA තාක්ෂණය ඊට පස්සේ අපරාධ විද්‍යාවට පවා බයෝ වල තාක්ෂණය තමයි යොදාගන්නේ. ඒ අනුව ජීව විද්‍යාව විශාල පැති ප්‍රමාණයක් තියෙනවා පරිසරය සම්බන්ධයෙන්. ඊට පස්සේ සෛල ගැන, මිනිසාගේ දේහය ගැන තියෙන විද්‍යාව, ඊට පස්සේ DNA වගේ අණුක ජීව විද්‍යාව, මයික්‍රෝබයොලොජි, සුද්ධ ජීව විද්‍යාව, මේ වගේ විහිදිච්ච, පැතිරිච්ච, ගොඩක් ස්ප්‍රෙඩ් වෙච්ච විශේෂ ක්ෂේත්‍රයක් බයොලොජි. ඒ බයොලොජි වල තියෙන තවත් වැදගත්කමක් තමයි මේකේ කරුණු සම්දාරය ගොඩක් වැඩි. ඒ නිසා අපි දැන් මේක එකින් එක හොඳ පැහැදිලි කිරීමක් එක්කලා පාඩම් කරන්න යන්න ඕනේ. ඒ කියන්නේ දැන් මේකෙදි මේ නෝට් එක. ඒකත් ඔයගලන්ට ප්‍රශ්නයක් ඇතිනේ. ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. දැන් මම වීඩියෝ එක කරන් යන්නෙම නෝට් එකක් ඔයගලන්ට හදාගෙන යන්න පුළුවන් විදිහට. රිසෝස් බුක් එකක් පැහැදිලිව දීලා තියෙනවා. ඒකේ සියලුම කරුණු අන්තර්ගතයි. හැබැයි සමහරක් තැන්වල නෝට් එකේ අර පැහැදිලි නැත්නම් එක ගොඩේ නෝට් එක තියෙනවා නම් ඒ වගේ තැන්වලට මම නෝට් දානවා. පාඩමෙන් පාඩමට ඔයගොල්ලන්ට ඒවත් ලබා ගන්න පුළුවන්. අපි වීඩියෝ එකට ඔයගොල්ලෝ පේ කරාම අර ඔක්කොම ෆ්‍රී හම්බ වෙනවා ඔයගොල්ලන්ට. ඒවට අපව වෙනම කිසිම ගෙවීමක් කරන්න ඕනේ නැහැ. ඒ අනුව පාඩමට ගියාපම පළවෙනි කොටස තමයි මේ පාඩම අපිට පාර්ට් දෙකකට බෙදලා හදා ගන්න පුළුවන්. එකක් තමයි ගැටලු. ඒ කියන්නේ ජීව විද්‍යාව හා සම්බන්ධ තියෙන ගැටලු, එහෙම නැත්නම් වැදගත්කම්. හරි ඉම්පෝටන්ස් එක. ජීව විද්‍යාව අඳුර ගන්න. ජීව විද්‍යාව කියන විෂය හදාරන එකේ වැදගත්කම මොකක්ද කියලා මුලින්ම බලනවා. ඊළඟට ජීවීන්ගේ ලාක්ෂණික. ඔන්න ඔය කියන ප්‍රධාන කොටස් දෙකෙන් තමයි මේ පාඩම සමන්විත වෙන්නේ. ඒතකොට ලොකු පාඩමක් නෙමෙයි, පොඩි කර්ම ප්‍රමාණයක් ඔයගොල්ලන්ට එන්නේ මේ පාඩමේ. ඒතර මේ පාඩම අපි ලස්සනට ක්ලියර් කරගමු. ඊට පස්සේ මේකේ මම ප්‍රශ්න ටිකක් දාලා තියෙනවා. ඒ ප්‍රශ්න ටිකත් එක්ක ඔයගොල්ලන්ට මේක තහවුරු කරගන්න පුළුවන්. ඒතර ආයෙ පාරක් විභාගයට යන්න කලින් මේක අනිවාර්යෙන් අර හුරුව ජීව විද්‍යාව කියන එකේ අනිවාර්යෙන් හුරුව තියෙන්න ඕනේ. කොච්චර තේරෙනවද දන්නේ ප්‍රැක්ටිස් එක නැත්තම්. ඒ හැම දෙයක්ම අපි මේ වීඩියෝස් වලින් කවර් කරනවා. කොහොමද පාඩම් කරන්න ඕනේ, අයි මතක හිටින්නේ නැත්තේ ඔයගොල්ලන්ට. ඒවත් එක්ක තමයි මේක යන්නේ. ඉතින් ඒ නිසා බය වෙන්න දෙයක් නැහැ. මේ වීඩියෝස් ටිකෙන්ම ඔයගොල්ලන්ට ඒකක් ගන්න පුළුවන් මාර්ගය අපි හදනවා. හොඳයි. එතකොට ගැටලු. ඒ කියන්නේ ජීව විද්‍යාව අධ්‍යයනය කරන්නේ අපිට මොනවද එන්න පුළුවන් විශේෂ ක්ෂේත්‍ර සහ ඒ ජීව විද්‍යාව සම්බන්ධයෙන් අපි වැදගත් විදිහට තියෙන කරුණු මොනවද? ඒ කියන්නේ අපි මේකෙදි විසඳ ගන්න ඕන දේවල් මොනවද කියන එක මුලින්ම බලමු. ඒකෙදි කරුණු 7ක් වගේ අපි ගන්නවා සාකච්ඡාවට.
ඒ කරුණ තමයි මෙහෙම. සරලම කෙටියෙන් කියන්නම් මෙන්න මේ දේවල් තමයි අපි මේ ජීවිද්‍යාව වැදගත්කම නැත්නම් ජීවිද්‍යාව සම්බන්ධ ගැටලු වලට කතා කරන්නේ. මුලින්ම විවිධත්වය. ජීවීන්ගේ තියෙන විවිධත්වය. ඒක ගැටලුවක්ද කියලා බලන්න. එහෙම නෙමෙයි මේක හොඳට අවබෝධ කරගන්න. දැන් මේ ගැටලු කිව්වහම අපිට ගැටලු එන්න නම් මූල ධර්මයේ මුලින්ම තියෙන්න එපා. විවිධත්වයට ඇවිල්ලා තියෙන ගැටලු. දැන් විවිධත්වය කතා කරනකොට විවිධත්වය විනාශ වී යාම වෙන්න පුළුවන්. නැත්නම් විවිධත්වය අපිට ප්‍රයෝජනවත් වෙන්නේ කොහොමද? ඒ සියල්ල තමයි මෙතන අදහස් කරන්නේ. ගැටලු කියනකට අතට හොඳයි වැදගත්කම කියන එක නේ. හරි. ඊට පස්සේ විවිධත්වය. ඊට පස්සේ මිනිස් සිරුර. මිනිස් සිරුර හා ක්‍රියාකාරීත්වය කියන එක අවබෝධ කරගන්න එක. හරි. ඊළඟට අපෝ තියෙන එකක් තමයි ස්වභාවික සම්පත් සහ පරිසරය. ස්වභාවික සම්පත් හා පරිසරය තිරසර භාවිතය. මෙන්න මේ තිරසර භාවිතය. ඒක මොකක්ද කියලා අපි බලමු. ඊළඟට තිරසර ආයේ වචන එනවා තිරසර ආහාර නිෂ්පාදනය. තිරසර. ඊළඟට ශාක පිළිබඳ අවබෝධය. ශාක ව්‍යුහය, ශාක ක්‍රියාකාරීත්වය මේ දේවල්. ඊළඟට නෛතික කටයුතු. මෙන්න මේ කියන විශේෂ ක්ෂේත්‍ර ප්‍රධාන වශයෙන් මේ ජීව විද්‍යාවේ වැදගත්කම් සම්බන්ධයෙන් ඕගොල්ලන්ට කතා කරගන්න වෙනවා. වැදගත් මේක මේ නෛතික කටයුතු වල කලින් වැදගත් මේකක් තියෙනවා. මොකද්ද? රෝග. මේක මේ දවස්වල කතා කරන දෙයක්. මෙන්න මේ කියන කරුණු ටික. හරි? ජීව විද්‍යාව ඔය කියන කරුණු ටික ගැන අපි පොඩි හැඳින්වීමක් පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකක් දැනගන්න ඕනේ. මොකද කෙලින්ම එන්න පුළුවන් ජීව විද්‍යාවේ වැදගත්කම කෙටියෙන් පැහැදිලි කරන්න කියලා. ඒතොර ඒ වගේ එකකට අපි සූදානම් වෙලා යන්න ඕනේ. අපිට බෑනේ. දැන් මේ පාරත් එක්ක එක අනුමාන අර මේ අනුමානේ මේ අනුමානේ කියලා විභාගයට කිව්වා වුණාට ආවේ වෙනම ඒවා. ඉතින් එහෙම අනුමාන කියලා අපිට කරන්න බෑ. අපි සමස්ත විෂය නිර්දේශය ආවරණය කරගන්න ඕනේ. දැන් 2021 කට්ටියට කාලය තියෙනවා නම් තරම් අනික මේ වීඩියෝ සීරීස් එකක් යනවා YouTube එකකින් නේද? ඔයගොල්ලන්ට මේ ප්‍රයෝජනේ ගන්න තියෙන වෙලාවේ ප්‍රයෝජනේ ගන්න. පස්සේ වෙන්න වෙන්නේ නැහැ එතකොට. හරි දැන් මම මේ ටිකට අදාළව වැදගත් කරුණු ටික මම කියාගෙන යනවා. ඒ අනුව ඔයගොල්ලෝ ඒවා කම්ප්ලීට් කරගන්න. හරි මුලින්ම අපි ගමු ජීවීන්ගේ මේ විවිධත්වය. මම අනිත් ටික පොඩ්ඩක් අයින් කරනවා. ඒවට මුහිමීට ඉත තියාගන්න එපා. හරි. විවිධත්වය කොහොමද අපිට වැදගත් වෙන්නේ ජීව විද්‍යාව සම්බන්ධයෙන් අදාළ ළමයෙක්ට ජීවීන්ගේ විවිධත්වය කොහොමද වැදගත් වෙන්නේ කොයි ආකාරයෙන්ද කියන එක. එතකොට දැන් මෙහෙම හිතන්න ලෝකේ මුලින්ම ජීවය ඇති වුණේ කොච්චර කාලයකට කලින්ද? අවුරුදු බිලියන 3.5කට පෙර කියලා අපි සාමාන්‍යයෙන් කියනවා. ඒ කියන්නේ ජීවය ඇති වුණේ. හරි මුලින්ම ජීවයක් කියලා දෙයක් ඇති වුණා. ඔයගොල්ලෝ දන්නවා සෛලයක්. මුලින්ම දැන් අපි අපේ ගත්තොත් සෛල තියෙනවා ට්‍රිලියන ගණන්. ඒ මුලින්ම ඇති වුණේ තනි සෛලයක්. ඒ කියන්නේ අපේ ආදිම මුතුන් මිත්ත තනි සෛලයක කෙනෙක්. හරි ඔය වගේ පටලයකින් වට වෙලා මේ වගේ ප්‍රවේණික ද්‍රව්‍ය ටික මොනවා හරි තිබුණා. ප්‍රෝටීන ඒ වගේ දේවල් එක්කලා ඒ සෛල පටලයකින් වට වෙච්ච කෙනෙක් තමයි මුලින්ම ඇති වුණේ. මෙයා කොහොම කෙනෙක් වෙන්න ඇද්ද? මෙයා නිර්වායුයි. ඒ කියන්නේ මුල්ම ඇති වෙච්ච පෘථුවියේ මොනව නැද්ද? ඔක්සිජන් නැහැ. ඒ ඔක්සිජන් ආවේ මේ වගේ ජීවීන්ගෙන්ම තමයි පෘථුවියට ඔක්සිජන් ලැබුණේ ප්‍රභා සංශ්ලේෂක ජීවීන් පරිණාමය වුණාට පස්සේ. ආදි පෘථුවියේ ඔක්සිජන් නැහැ. එහෙනම් ස්වායු ශ්වසනයක් කරන්න බෑනේ. එහෙනම් ඒගොල්ලෝ අනිවාර්යෙන් නිර්වායු ජීවීන්. ඒ වගේම විෂමපෝෂී. ස්වයංපෝෂී වෙන්නේ නැහැ. ඒකත් හරිනේ. එතකොට ස්වයංපෝෂී වෙන්න නම් අර ප්‍රභාසනශ්‍රේෂක තත්ත්වයක් තියෙන්න එපා. එහෙම නැහැ. ඒ අනුව මුලින්ම ඇති වෙච්ච ජීවියා මේ වගේ කෙනෙක්. ඉතින් මේ වගේ ජීවීන් අද වෙනකොට විශේෂ තියෙනවා මිලියන 10ක්. මිලියන 10ක් 100ක් අතර. වෙනකම් විශේෂ ගණනාවක් තියෙනවා විශේෂ. ඒතර හිතන්න දැන් මේ සෛලයම බෙදි හරි විභාජන වෙවි වුණා. නැත්තම් මේ තරමට ආවේ නැහැ. එහෙම වුණා නම් එහෙනම් පෘථුවිය කියන්නේ මේ සෛල ගොඩක් අද නේද? එහෙමනේ.
නමුත් ඇත්තටම එහෙමද අද වටා පිටා බලපුවම නෑ. විශාල ප්‍රමාණයක වූ එකිනෙකට වෙනස් ශාක සතුන් ඊට පස්සේ සුද්ධ ජීවීන් වගේ විශාල විවිධත්වයක් අපිට දකින්න පුළුවන් මේ ජීවීන් අතර. එහෙනම් මේ වගේ සෛල විතරක්ම පෘථිවිය නොතිබී විශාල වශයෙන් විශේෂ ගණනාවක් පරිණාමය වෙලා තියෙනවා. එහෙනම් ඒ අනුව ඒකට දායක වෙච්ච විවිධ සාධක තියෙනවා. හරි. ඇයි එහෙම විවිධත්වයක් ඇති වුනේ ජීවීන්ගේ කියලා. ඒතර ඒවා කතා කරනවා අපි. මේ පාඩමට අදාළ මේ කොටසට ලොකු විස්තරයක් ඔයගොල්ලෝ දැනගන්න ඕනේ නැහැ. ඒතර මේ වගේම ගත්තාම ජීවීන්ගේ දැන් විශේෂ අතර තියෙන විවිධත්වය ඊට පස්සේ විශේෂයක ඥාන අතර හරි දැන් හිතන්නකෝ කොටි කියලා. කොටි කියන්නේ එක්තරා විශේෂයක්. ඒතර ඒගොල්ලෝ අතර එක එක වෙනස්කම් තියෙනවා. ඒගොල්ලන් පුල්ලි පිටන ස්වභාවය වෙන්න පුළුවන්. ඒගොල්ලන්ගේ ශක්තිමත් භාවය වෙන්න පුළුවන්. රෝග වලට රුතු දීම වෙන්න පුළුවන්. ඒතර විශේෂයක් අතරත් ඒගොල්ලන්ගේ ඥාන අනුව විවිධත්වයක් තියෙනවා. ආපෝ ජීවීන්ගේ වාසස්ථාන වල තියෙන විවිධත්වයක් නේ සමහරු ජලජ පරිසරයේ ඉන්නවා සමහරු භෞමික පරිසරයේ ඉන්නවා ඒ වගේ විවිධ වාසස්ථාන වල වෙනස්කම් තියෙනවා යනවා විවිධත්වය මේ විදිහට විශේෂ අතර විවිධත්වය ඥාන අතර විවිධත්වය වාසස්ථාන අතර විවිධත්වය කියලා අපිට වර්ග කරන්න පුළුවන් ඔන්න ඔය කියන කරුණ ටික තමයි ඔයගොල්ලෝ මෙතනදී වැදගත් කරුණු විදිහට දැනගන්න ඕනේ يعني ජීවය ඇති වුණේ කොතර කාලයකට කලින්ද ඊට පස්සේ මුලින්ම ඇතිවෙච්ච ජීවියා කොයි වගේ කෙනෙක්ද? දැන් වෙද්දී මේ තනි විශේෂයක්නේ අපිට සැලකුවා. ඒ විශේෂයෙන් මේ වෙද්දී කොතරම් වෙනස් වෙලා තියෙනවද? බෙදිලා ගිහිල්ලා තියෙනවද කියන එක කියන්න ඕනේ. ඒ වගේම ඒ ජීවින් අතර මෙන්න මේ විදිහේ විවිධත්වයක් තියෙනවා කියන එක මෙතෙන්ද කියන්නේ. ඔන්න කරුණු ටික ආවා නම් මේ කොටස හරි. විවිධත්වය කියන එක. හරි. ඊට පස්සේ අපි එනවා දැන් නෝට් එක මම මේ කියන ගමන් පුළුවන් තරම් හදන්න උත්සාහ කරන්න ඕගොල්ලෝ. එතකොට මේ පොයින්ට් ටික මම කියනවනේ ඔක්කොම. මෙන්න මේ පොයින්ට් ටික තමයි වැදගත් වෙන්නේ. එතකොට විභාගයකදී කවදා හරි ප්‍රශ්නයක් ඇහුවොත් ඒකේ මාකින් එක වෙන්නේ ඒ පොයින්ට් ටිකම තමයි. ඒ නිසා පොයින්ට් ටිකත් හොඳට අහගන්න මේ කරන ගමන්ම ඔයගොල්ලන් නවත්ත හරි කමන්නේ වීඩියෝ එක නවත්තන්න පුළුවන් නේ ඔයගොල්ලන්ට සැරෙන් සැරේ නවත්ත නෝට් එකක් හදාගන්න පුළුවන් නම් ඒක වඩා හොඳයි. ඉදිරියට යන වීඩියෝස් වලත් මම ඒක කියනවා නිරන්තරයෙන්. මිනිස් සිරුර ඒක අපිට ලොකුට කතා කරන්න දෙයක් නැහැ. මිනිස් සිරුර ගැන ගත්තායින් පස්සේ අවයව ඊට පස්සේ පද්ධති. අවයව පිළිබඳව මිනිසාගේ පද්ධති පිළිබඳව අධ්‍යයනය. ඒතර වෛද්‍ය විද්‍යාවට වගේ යන්නේ ඔයගොල්ලෝ මේකෙන් නේද බයෝ කරන්නේ ගොඩක් අය. ඒතර ඒකෙන් ප්‍රධාන විදියට කතා කරන වෛද්‍ය විද්‍යාව ප්‍රධාන විෂය වෙන්නේ මිනිස් සිරුර. ඒ අනුව මිනිස් සිරුර ගැන අධ්‍යයනයක් අපි කරගන්නවා බයෝ කරන ළමයි. ඉතින් ඒකම වැදගත්. ඒ කියන්නේ රිසල්ට් එක කෙසේ වෙතත් බයෝ කරා කියන්නේ ඔයගොල්ලන්ට මිනිසාගේ සිරුර ගැනනේ. අවයව ඒවැ ක්‍රියාකාරීත්වය දැන් පිත්තාශය කිව්වම සමහරව දන්නේ නැහැ පිත්තාශය කොහෙද තියෙන්නේ කියලානේ. එහෙම එනවනේ. එතකොට දැන් එහෙම නැතුව බයෝ කරන කෙනා දන්නවා මෙහෙම මේ අවයව මෙතන මේ අවයව මෙතන මේකෙන් කරන කාර්ය මේකයි. එතකොට ආහාර ගැන රෝග ගැන අපි ගන්න ඕනේ ආහාර මොනවද නොගන්න ඕනේ ආහාර මොනවද එහෙම කියලා දන්නවා. ඒක වෙන්නේ මොකද්ද කියලා දන්නවනේ. දැන් කොලෙස්ටරෝල් වැඩි ගන්න එපා කියන්නේ ඇයි නේ? ඒකේ මේ පද්ධති වලට මේ අවයව වලට ඒකෙන් හානි වෙනවා කියලා දන්නවා. ඒතර ඒවැ තියෙන භයානකම තේරෙනවා. කෙනෙකුට පැහැදිලි කරලා දෙන්න පුළුවන්කම තියෙනවා නේ. ඔය බයෝ කරන ළමයෙක් කියපුවම දැන් නේද රිපෝට් ටික අවුට වටේ පිටේ තියෙන ඔක්කොම අරන් එනවා සමහරවිට නේද? දොස්තර කෙනෙක් කියලා ගන්නට කට්ටිය හිතන් ඉන්නේ. ඒ නිසා ඔයගොල්ලන්ට ලොකු හැකියාවක් එනවා ඇත්තටම බයෝ කරපුවා. ඒක මේක වැදගත්කම මිනිස් සිරුර සහ ඒ ක්‍රියාකාරීත්වය පිළිබඳව අවබෝධ කරගන්න එක ඒකේ අවයව පද්ධති වලට අදාළයි. හරි. ඒක ලොකු දෙයක් ඔයගොල්ලන්ට කියන්න දෙයක් නැහැ. මේ පොයින්ට් එක තමයි වැදගත් වෙන්නේ. මේ අවයව පද්ධති ගැන අධ්‍යයනය කිරීම මේකෙදි වැදගත් වෙනවා කියලා කිව්වනම් හරි. ඒ දෙවෙනි පොයින්ට් එක තමයි අර මිනිස් සිරුර එක දැන් හරි. ඊට පස්සේ ස්වභාවික සම්පත් සහ පරිසරය තිරසර භාවිතය හා කළමනාකරණය. ඒක මම අර කලින් දිවුවා කැලේ ඒකම ඇහුවා. තිරසර ස්වභාවික සම්පත් හා පරිසරය තිරසර භාවිතය හා කළමනාකරණය. දැන් මේ තිරසර භාවිතය වල මේක වචනේ දැකලා ඇති. නේ ඔය පාසල් වල සමතිරසර සංවර්ධනය. එහෙම තියෙනවනේ. මොකක්ද තිරසර කියන්නේ? තිරසර කියලා කියන්නේ තිරසර භාවිතය කියලා කියන්නේ අපි පාවිච්චි කරනවා. හරි? හැබැයි අනාගත පරපුරට ඉතුරු කරනවා. ඒක තමයි දලාදාස තිරසර භාවිතය කියලා කියන්නේ. හරි. ඒක එකක්. ඊළඟ ස්වභාවික සම්පත් කියන්නේ මොනවද? මෙන්න මේක.
ඒකට අපිට තියෙනවා අත්දැකීමක්. මේක එන්න පුළුවන් වියෝගතවල එහෙම කෙලින්ම අහන්න පුළුවන් ස්වභාවික සම්පත් කියන්නේ මොනවද කියලා. දැන් ඕගොල්ලන්ට අයිඩියා එකක් තියෙනවා නේද? ස්වභාවික සම්පත් කියන්නේ මොනවද කියන එක. හැබැයි අයිඩියා එක තිබුණාට වැඩක් නැහැ බයෝ වල. ඔයගොල්ලෝ අර්ථ දැකීම ලියන්න ඕනේ. පේපර් එකේ ලියන්න නෙමෙයි. එහෙනම් මේකෙදි මෙහෙම දෙයක් දල වශයෙන් මම කිව්වොත් අර්ථ දැකීම අපිට ජීවිතේට අපි ජීවත් වෙනකොට අපිට අවශ්‍ය වෙන ද්‍රව්‍ය තියෙනවා. ඒ කියන්නේ දේවල් එක එක. තියෙනවනේ කොට නේද? ඊළඟ ශක්තියන අවශ්‍ය වෙනවා. විවිධ ක්‍රියාවලිය අපිට සිදු කරගන්න. ඒ අනුව මේ ද්‍රව්‍ය හා ශක්තියින් අපි ලබා ගන්නෙ කොහොමද? ඒතකොට ඒවැයේදී ස්වභාවික ලබා ගන්න දේවල් තියෙනවා, කෘත්‍රිම ලබා ගන්න දේවල් තියෙනවා. ඒ ස්වභාවික සම්පත් කියනවා පැහැදිලිවම ස්වභාවික ලබා ගන්න දේවල් වෙන්න ඕනේ. එහෙනම් ස්වභාවික ලබා ගන්න ද්‍රව්‍ය හා ශක්තියින් වල ප්‍රභව තමයි අපි ස්වභාවික සම්පත් කියලා කියන්නේ. ප්‍රභව සෝස් එක. එමු කියන්නේ රිසෝස් බුක් කියලා කියන්නේ ප්‍රභවය. හරි. ඒ වගේ අපි අර්ධකීම හදා ගන්න මේ විදිහේ පොයින්ට් තුනකට එදිනෙදා ජීවිතයට සහ ආර්ථිකයට. මිනිසාගේ දිනදා ජීවිතයට සහ ආර්ථිකයට වැදගත් වන ඒ වගේම ස්වභාවිකව හමු වන ද්‍රව්‍ය හා ශක්තිය. මෙන්න මේ ටික අනිවාර්යෙන් ඔයගොල්ලන්ගේ අර්ථ දැක්වීමට එකතු වෙන්න ඕනේ. හරි. එදිනෙදා ජීවිතයේදී මිනිසාට අවශ්‍ය වෙන සහ ආර්ථිකයට වැදගත් වන ස්වභාවිකව හමු වන ද්‍රව්‍ය හා ශක්තියින්ගේ ප්‍රභවයන් තමයි අපි ස්වභාවික සම්පත් කියලා කියන්නේ. ඒක පොඩ්ඩක් ඔයගොල්ලෝ නිස්කලංකව කල්පනා කරලා බැලුවොත් දැම්මම ඔයාලට තේරෙනවා මොකද කියන්නේ මේ කියන්නේ. අර මම කිව්වේ අපිට ජීවත් වෙද්දී ඕන වෙනවා දෙයක්. ඒක කෘත්‍රිමව ගන්න දේවල් තියෙනවා. දැන් පොලිතීන් වගේ ගත්තොත් ඒක කෘත්‍රිම දෙයක් මිනිසා විසින් නිර්මාණය කරපු දෙයක්. ස්වභාවිකව අපි ගන්න දෙයක් අපි හිතමු ජලය කියලා. ජලය ගන්න ප්‍රභව මොනවද? ගංගා, එළදොළ ඉතින් ඒවා ස්වභාවික සම්පත්. දැන් වනාන්තර අපි ගස් කොළන් ගන්නවා, ඖෂධ ගන්නවා. ඒතර ඒ වනාන්තරය කියන්නේ ස්වභාවික සම්පත්. දැන් ශක්තිය ගන්නවා ඊට පස්සේ ආලෝක ශක්තිය ගන්නවා. ආලෝක ශක්තිය අපිට එන්නේ කොහෙන්ද? සූර්යයාගෙන්. සූර්යයා කියන්නේ ස්වභාවික සම්පත. ඊළඟට බොරොත් තෙල් නේද? පෙට්‍රල් ගාගෙන යනවා. ඉතින් ඒවත් ස්වභාවික සම්පත. ස්වභාවිකවනේ අපිට හම්බෙන්නේ. කෘත්‍රිම තාම හදන්න පුළුවන් වෙලා නැහැ. ඒක ඒ අනුව මේ කියන ස්වභාවිකව හමු වන ද්‍රව්‍ය ශක්තියන්ගේ ප්‍රභව. දැන් ස්වභාවික සම්පත් ගැන කියනකොටම ඊළඟට එන ප්‍රශ්නයක් තමයි දැන් මේ ස්වභාවික සම්පත් වලට තියෙන බලපෑම. මොනවාද ස්වභාවික සම්පත් වලට තියෙන ප්‍රධානම බලපෑමක් තමයි අධිපරිභෝජනය. ඒ කියන්නේ මොකද්ද? වැඩිපුර භාවිතා කිරීම, ප්‍රමාණය ඉක්මවා භාවිතා කිරීම. too much. ඕනෑමට වඩා භාවිතය. ඔක අපිට කෙලිම උදාහරණයක් ගත්තා කියන්නේ වනාන්තර ගැන නේද? දැන් මේ දවස්වල ගොඩාක් නේද ඇඳින් නීති අනම්මන තියෙනවා. හැබැයි හොරෙන් කැලෑ කපනවා. ඒතර ස්වභාවික සම්පත් අපි ඒ විදිහට භාවිතා කරොත් ඒකෙන් අපි විතරයි ප්‍රයෝජනය ගන්න. ඊළඟ පරම්පරාවකට ප්‍රයෝජනයක් යන්නේ නැහැනේ. ඒක තමයි ස්වභාවික සම්පත් වල ඒතර තිරසර වාදයක් නැහැ අධිපරිභෝජනය කරනවා. ඒතර දැන් අපිට අවශ්‍ය දේ ගන්නවා. දැන් උදාහරණයක් විදිහට අපිට දැව ඕනේ කියන්නකො. ඒතර දැව ඕන නම් අපි වනාන්තරයෙන් ගහක් කපා ගන්නවා. හැබැයි ඒ වෙනුවට ගහක් අපි හිටවන්න ඕනේ. එතකොට අන්න තිරසර භාවිතය වෙනවා. ඒ වගේ අත්‍යවශ්‍ය කරුණකට පමණයි අපි මේ වගේ ගහක් කපලා නැත්නම් මොකක් හරි එහෙම ලබා ගන්න. පරිසරයෙන් දෙයක් ලබා ගන්නකොට. ඒක ආපහු කෙනෙකුට ප්‍රයෝජනයක් ගන්න පුළුවන් වෙන විදිහට අපි ඒක ඉතුරු කරන්න ඕනේ. එනවා මෙන්න මේ අධිපරිභෝජනය කියන එක ස්වභාවික සම්පත් වලට තියෙන බහුල භාවිතය. ඉතින් වෙන එකක් ඕනේ දැන් හිතන්නකො මේ කාලේ නේද? කර්ෆියු දැම්ම ගමන් සතුසෙන් ගිහිල්ලා අධිපරිභෝජනය. නේ? ඔක්කොම ටික අරන් යනවා. වෙන මිනිස්සුෙකුට ගන්න ඉතුරු කරන්නේ නැහැ. නේ? ඒව නීතිත් දාලා තියෙන සීනි කිලෝ 2යි දෙන්නේ. එහෙම කියලා. එහෙම කට්ටිය ඉන්නේ. ඒ අනුව අධිපරිභෝජනය වුණාම ස්වභාවික සම්පත් වලට දැන් සීනි නම් ආපහු ගෙන්න හරි පුළුවන්. ස්වභාවික සම්පත් එහෙම කරන්න බෑනේ. වනාන්තරයක් නැතුව ගියොත් ඒක සදාටම නැහැ. එනවා මෙන්න මේ අධිපරිභෝජනය නිසා ඇතිවන බලපෑම් තියෙනවා තුනක්. ප්‍රධාන වශයෙන් මේ අපිට ඉස්සරහදී සමාජයට හම්බ වෙනවා පරිසරේ පාඩමේ. නමුත් මෙතෙන්දී මේක අපි දැනගන්න ඕනේ. එකක් තමයි පරිසර දූෂණය. අපහු කාන්තාරකරණය. ඒ දැන් වනාන්තරයක් වගේ ගත්තොත් හිතන්නකො කාන්තාරකරණය. වනාන්තරයක් එක ඕනකට ඩී කපලා එක මිනිස්සෙක් එක පැත්තෙන් කපනවා තව මිනිස්සෙක් තව පැත්තෙන් කපනවා අන්තිමට බලපුවම වනාන්තරේ නෑ ටිකක් හදනවා. ඊට පස්සේ කාන්තාර තියෙනවා. කාන්තාරකරණය වෙනවා. ආපහු ජෛව විවිධත්වය හානි වෙනවා.
ජෛව විවිධත්වය අඩු වෙලා යනවා හානි වෙලා යනවා. ඒ ස්වභාවික සම්පත අපි වැඩිපුර පරිහරණය කරනකොට දැන් හිතන්නකෝ ඖෂධ පැලැටියක් කියලා නැත්නම් සතෙක් කියලා. දැන් ඔය එක්සර පිටි ගෝනුස් එකතු කරනවා පත්තය අරන් යනවා හැමතැනම අවමුළු ගානේ ඔය ඔක්කොම ටික අරන් යනවා. එතකොට යම් කිසි ජීව විශේෂයක් ඒ විදිහට නැති වෙලාම යන්න පුළුවන්. සමහරට ඒ ජීවියගෙන් එක්තරා ප්‍රදේශයකට විතරක් සීමා වෙච්ච අය ඉන්නවා. දැන් උදාහරණයක් සිංහරාජේ විතරක් ඉන්න ජීවීන් ඉන්නවා ලංකාවේ. ඔය සමහර මැඩි වර්ග, කිඹි වර්ග ඉන්නේ ඒ වනාන්තරේ විතරයි. ඒතර කෙනෙක් ඒ සත්තුන් වැඩිපුර අල්ලන්න පටන් ගත්තොත් ඈ ඒක මොකද වෙන්නේ? ටික කාලයක් යනකොට සතා නැහැ. එයාගේ විශේෂයෙන්ම හොඳ වෙලා යන්න පුළුවන්. එනවා මෙන්න මේ කියන කතා ටික අපි කියන්න ඕනේ ස්වභාවික සම්පත් සහ පරිසරය. හරි? මෙන්න මේ දෙකම අපි පාවිච්චි කරන්න ඕන. අපිට පාවිච්චි කරන්න එපා කියන්නේ මේ කියන්නේ. හැබැයි ඉදිරි පරම්පරාවටත් ඒවා ඉතුරු කරමින් අපි පාවිච්චි කිරීම තමයි තිරසර භාවිතය කියලා කියන්නේ. එහෙනම් ස්වභාවික සම්පතක් මේකෙදී වැදගත් කරුණු කීපයක් අපිට හම්බුණා අනිතට වඩා. එකක් ස්වභාවික සම්පතක් කියන්නේ මොකද්ද? ඊට පස්සේ ස්වභාවික සම්පත් අධිපරිභෝජනය කියන්නේ මොකද්ද සහ ඒකෙදී වෙන බලපෑම් මොනවද කියන එක සහ අවසානයේ ඔයගොල්ලෝ කියනවා අපේ පරම්පරාවටත් ඒ වගේම ඉදිරි පරම්පරාවටත් භාවිතයට ගත හැකි පරිදි මේවා පාවිච්චි කිරීම තමයි තිරසර භාවිතය කියලා කියන්නේ. යන එකත් හරි. දැන් අපි මේ යන්නේ ජීව විද්‍යාවේ කරුණු එකින් එක පැහැදිලි කරගන්න වැදගත්කම. හරි. ඊට පස්සේ තියෙනවා ආපහු ඒ වගේ එකක් තිරසර ආහාර නිෂ්පාදනය. තිරසර ආහාර නිෂ්පාදනය. ඒ මොකද්ද කියලා බලමු. මේක පැහැදිලි. ඒතකොට දැන් මේකෙන් ඊළඟ එකට යද්දී මේ ඔයගොල්ලෝ දැනගන්න ඕනේ නේද? නිකම්ම ඔයේ බලන් ඉන්න එපා. බයෝ වීඩියෝ එකක් ඔයේ බලන් ඉඳලා කවදාවත් ඔයගොල්ලන්ට මේකේ ප්‍රයෝජනෙ ගන්න බෑ. හරිම ප්‍රයෝජනෙ. උපරිම ප්‍රයෝජනෙ. අපි එහෙමනේ ගන්න. ඔයගොල්ලෝ දැන් පේ කරලා ගෙවනවා. දැන් මේක ෆ්‍රී බලන්න පුළුවන්. දැන් ඊළඟ වීඩියෝස් ගොඩක් ඒවා අපි පේ කරන්න සිස්ටම් එකට දාලා තියෙනවා. ඒතොර එහෙම බලද්දී ඔයගොල්ලෝ ඒකේ උපරිම ප්‍රයෝජනෙ ගන්න එපා. ඒ ගන්න නම් ඔයගොල්ලෝ මේක නිකාම් බලන් ඉඳලා බෑ. අර ෆිසික්ස් වගේ නම් දැන් ගණන් තියෙනවා. එහෙම තියෙනවා. දැන් මේක තියරි පැහැදිලි කිරීම මම කරන්නේ. එතකොට ඒකේ හොඳ අවබෝධයක් ඔයගොල්ලන්ට ඔළුවට යන්න ඕනේ වගේම ඒක මතක තියෙන්නත් ඕනේ. ඒ වෙලාවට විතරක් අවබෝධ වෙලා විතරක් විභාගෙ ලියන්න බෑ. ගොඩක් ළමින්ට ඒක වෙන ප්‍රශ්නයක් නේ. බයවල ප්‍රශ්නේ තියෙන්නේ ඒකයි. තේරෙන්නේ නැතිකමට වඩා තියෙන්නේ හරියට පුහුණුවක් නැතිකම. අවබෝධයක් නැති එකත් ප්‍රශ්නයක්. ළමයි කටපාඩම් කරන්න යනවා බොහොම අමාරු වෙන නෝට් එක. ඒකත් ලොකු ප්‍රශ්නයක්. ඒකට වඩා ගොඩක් ලේසි වෙනවා. ඔයගොල්ලෝ මේක තේරුම් ගන්න තිබ්බම. හරි. තිරසර ආහාර නිෂ්පාදනය. ඒක මොකද්ද කියලා බලමු. ඒනම අර්ධකයම කියන්නේ එතකොට ඔයගලන්ට පුළුවන් පැහැදිලිව කරගන්න මේක මුලින්ම මිනිසාට ප්‍රමාණවත්තරම් ආහාර පරිසර සුරක්ෂිත ක්‍රම. හරි? පරිසර සුරක්ෂිත ක්‍රම භාවිතයෙන් නිපදවීම. මොකද්ද තිරසර ආහාර නිෂ්පාදනය කියන්නේ මොකද්ද කියලා අහුවොත් ඔයගොල්ලෝ දෙන්න ඕනේ උත්තරේ තමයි මේක. මිනිසාට ප්‍රමාණවත්තරම් ආහාර ප්‍රමාණයක් පරිසර සුරක්ෂිත ක්‍රම භාවිතයෙන් නිපදවීම. දැන් මේ වගේ තැන් හම්බ වෙන්නේ අපිට සිලබස් එකේ කොහෙවත්. පරිසරයේ පාඩමේවත් මේවා නැහැ. හරි? එහෙනම් මේ පාඩම නැහැ කියලා හිතන් ඉන්න ළමයි කොහොමද ව්‍යුහගතකයේ තිරසර ආහාර නිෂ්පාදනය යන කුමක්ද කියලා දුන්නොත් ලියන්නේ උත්තරේ. අන්න ඒකයි මේ පාඩම වැදගත් වෙන්නේ. හරි? ගොඩක් අය ඒක මේ පාඩම නැහැ කියලාත් හිතන් ඉන්නවා සමහරව නේද? එහෙම එකක් නැහැ. මේක සිලබස් එකේ තියෙන පාඩමක් ඕනෙම මොහොතක ඕනෙම වෙලාවක ඕනෙම තැනක මේකේ ප්‍රශ්නයක් සඳහන් වෙන්න පුළුවන්. එහෙම ඇවිල්ලා තියෙනවා. කලින් සිලබස් එකේ මේ සිලබස් එකේ එහෙමයි ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා මේකෙන්. හරි? ඉස්සරහට එනවා. එතකොට මේ තිරසර ආහාර නිෂ්පාදනය කියන්නේ මේ වගේ දෙයක්. දැන් මිනිස්සාගේ ලෝක ජනගහනය දිනෙන් දින වර්ධනය වෙනවා. එතකොට මේ දිනෙන් දින වර්ධනය වෙන ලෝක ජනගහනයට මුහුණ දෙන්න තියෙන ප්‍රධාන ගැටලුවක් තමයි මේ ආහාර කියන ගැටලුව. ඒ ජීව විද්‍යාව එක්තරා පැත්තකින් ගොඩක් උඩට ඇවිල්ලා තියෙන හේතුවකුත් මේ ආහාර නිෂ්පාදනයට තියෙන ගැටලු. ඒවා මගහරව ගන්න කොහොමද කියලා ඒවට උත්තර හොයන්න ඕනේ. ඒවට ජීව විද්‍යාඥයන්ගේ දැනුම වටිනවා. ඒ අනුව ප්‍රමාණවත්තරම ආහාර නිපදවා ගන්න එපායි. ඒ වගේම මේවා නිකම්ම නිපදෙව්වට විතරක් බෑ. පරිසර සුරක්ෂිත ක්‍රම වෙන්න ඕනේ. අපේ ආහාර නිෂ්පාදනයේට නැත්නම් කෘෂි කර්මාන්තයට යොදා ගන්නා ක්‍රමවේද. දැන් මෙහෙම හිතන්න. කෙනෙක් කියනවා මෙහෙම ලංකාවේ ඉන්න කෙනෙක් එහෙම කියන්න පුළුවන් ලංකාවේ ඉන්න අය ගොඩක් ඒ වගේ උපදෙස් දීලා තියෙනවානේ මේ පහුගිය කාලේ නේද ඔක්සිජන් ගැන එහෙම අර කතාවක් කි. ඒ වගේ මෙහෙම කියනවා කෙනෙක් සිංහරාජ වනාන්තරේ ඕනේ නැහැ අපිට. සිංහරාජ වනාන්තරේ කපලා අපි බඩේනිගු හිටවමු. එහෙම කියලා කියනවා කෙනෙක්. ඒතකොට ඉතින් ගසමනේ
ඉතින් දැන්ට තියෙන ගස් බටහිර කියන ගස්. ඉතින් බටහිර විදිහවම අපිට අස්සන්නකුත් ගන්න පුළුවන්. ඒක හොඳයිනේ කියලා කෙනෙක් කියන්න පුළුවන්. නමුත් ඒක සම්පූර්ණ වැරදීනේ. ඒ පරිසර පද්ධතිය නැති වුණොත් ඒකෙන් ලැබෙන ප්‍රයෝජන අපිට කවදාවත් වෙනත් එකකින් ආදේශ කරන්න බෑ. මොකද ඒක ජෛව විවිධතාවයේ පරිසර පද්ධතියක්. ඒකෙන් ලැබෙනා වූ ප්‍රයෝජන එකක් කියලා නැහැ. විශාල වශයෙන් ප්‍රයෝජන දාමයක් විදියට ජාලයක් විදියට තමයි අපිට ලැබෙන්නේ. විශාල ධනස්කන්ධයක් හරියට කිව්වොත් නේ සිංහරාජ්‍යය කියන්නේ. ඒක නැති වුණොත් ඒකේ අපාඩුව දැනෙන්නේ. වර්ෂාව පවා වෙනස් වෙන්න පුළුවන්. ඒ අනුව එහෙම ආහාර නිෂ්පාදනය කරන එක නෙමෙයි තිරසර ආහාර නිෂ්පාදනය කියන්නේ. අන්න ඒකයි කියන්නේ. ඒ කියන්නේ පරිසරය සුරක්ෂා කරගෙනම අපි කොහොමද ප්‍රමාණවත් තරම් ආහාරයක් නිපදවන්නේ. ඒකට ගොඩක්ම ලැබෙන ගැටලුවන් ඉඩ නැති එක. එන්නේ ජනගහනය වැඩි වෙන භූමි ප්‍රමාණය අඩු වෙනවා. වගා කරන්න තියෙන භූමි ප්‍රමාණය අඩු වෙනවා. ඒ අනුව අපි මේකෙදි බලන්න ඕනේ පුළුවන් තරම් ඉහළ අස්වැන්නක් තියෙන භෝග වර්ග වැඩි දියුණු කරන්න. ඒකට විවිධ ක්‍රම තියෙනවා ජීවිතයක. අපි සමහරක් වීඩියෝස් වල ඒවා කතා කරලා තියෙනවා දැනට. ඉස්සරහදී තව ඒ වගේ විවිධ ක්‍රම කතා කරනවා. සිලබස් එකේ තියෙනවා ඕගොල්ලන්ට. ඉහළ අස්වැන්නක් තියෙන භෝග ප්‍රභේද වැඩි දියුණු කරනවා. ඊළඟට ආපහු විශාල ප්‍රමාණයක් මේ වගාවන් විනාශ වෙනවා රෝග නිසා. ඒ නිසා රෝග ප්‍රතිරෝධී භෝග වර්ග, කෘමි ප්‍රතිරෝධී භෝග වර්ග, ඒ වගේ පරිසර ආතති වලට අදාළව ප්‍රතිරෝධීකමක් තියෙන භෝග වර්ග නිපදවන්න අපි උත්සාහ කරන්න ඕනේ. ආපහු මේ අස්වැන්න නැත්තම් භෝග හානි වෙන විදියක් තමයි පසු අස්වැනු හානිය. ඒ කියන්නේ මෙහෙමයි. පෝස්ට් හාවුස්ටිං. ඒ කියන්නේ මේ අපන මේ ප්‍රවාහනය කරනවානේ. දැන් ගොවියා තමන්ගේ මේ කොටුවෙන් කඩලා ඒවා කඩද්දි වෙන හානි වෙන තියෙනවා. ඊට පස්සේ ඒවා ප්‍රවාහනය කරද්දි වෙන හානි තියෙනවා. දැන් ඔය ලංකාවේ නම් ගොඩක් වෙලාවට නේද ලොරි වල එක ගෝණි ගොඩාක් ගහගෙන ඒකේ මිනිස්සු 3-4 පුදියාගෙන තමයි යන්නේ. තක්කලි ගෝණි වලට එහෙම ඕගොල්ලෝ තරම් දැකලා ඇති. ඒක ගෝණිය බානකොටම විශාල ප්‍රමාණයක් අපිට ඒ වෙලාවේ දකින්න බෑ. හැබැයි තැලිලා තියෙනවා. ඒතර එකෙන් කිලෝ ගණන් විශාල වශයෙන් මේව ගණනය කරලා තියෙනවා. සමස්ත ලෝක මේ ආහාර එළවලු පළතුරු නිෂ්පාදනයෙන් 25%ක් 30ක් වගේ විශාල ප්‍රමාණයක් අපත යනවා පසු අස්වනු හානිය නිසා. එහෙනම් පසු අස්වනු තාක්ෂණය දියුණු කිරීම කියන ක්‍රමවේදය අපිට භාවිත කරන්න පුළුවන් ආහාරවල ගුණාත්මක භාවය තියාගන්න. ඒ අනුව මේ ටිකෙන් අපිට පුළුවන් මේ තිරසර ආහාර නිෂ්පාදනය කියන සංකල්පය වැඩි දියුණු කරගන්න. ඉතින් ඕගොල්ලෝ කියන්න ඕනේ තිරසර ආහාර නිෂ්පාදනය කියන්නේ මොකද්ද? වැඩි වෙන මානව ජනගහනයට අදාළව මේක අපිට අත්‍යවශ්‍ය කාරණාවක් වෙනවා. දින මේ ජනගහනය වර්ධනය වෙන හින්දා ඒ වගේම මේකට අපිට සොලියුෂන්ස් විදියට විසඳුම් විදියට මෙන්න මේ කියන ක්‍රමවේදයන් භාවිත කරන්න හැකියාව තියෙනවා. හරි. ඒකත් හරියට. ඊට පස්සේ ශාක පිළිබඳ අවබෝධය. ශාක දැන් මිනිස් සිරුර ගැන අවබෝධය කියවනේ ඒ වගේම තමයි මේකේ ලොකු දෙයක් අපිට කියන්න නැහැ. ශාක ගත්තායින් පස්සේ හැමතිස්සෙම ජීවීන් ශාක මත යැපෙනවා. හරි? එහෙනම් ඩිපෙන්ඩ් වෙනවා. ඒක කෙලින්ම යැපෙනව වෙන්නත් පුළුවන් නැත්නම් වක්‍රාකාරයෙන් යැපෙනව වෙන්නත් පුළුවන්. දැන් කොටියෙක් සිංහෙක් වගේ ගත්තාම එයා ශාක මත යැපෙනවා කියලා අපිට පේන්නේ නැහැ. බලන් හිටියන නේද? උදේ ඉඳන් රැ වෙනකන් කොටිය දිහා බලන් හිටියත් ඌ ශාක මත යැපෙනවා කියලා පේන්නේ නැහැ. හැබැයි අනිවාර්යයෙන්ම වක්‍රාකාරයෙන් එයා කොයි විදියකින් හරි ශාක එක්ක සම්බන්ධයි. එයාට ශක්තිය හම්බෙන විදිය ගත්තොත් හිතන්නකො නේද? එයා ශක්තිය ලබා ගන්න ආහාර වෙන්නේ සත්තු, මාංශ භක්ෂකයෙක්. හැබැයි ඒ සත්‍ය ජීවත් වේද ශාක නැත්තම් නේද? මුවෙක් ගන්නකො මුවා කනවා කොටිය කනවා මුවා. හරි? එහෙම කපුවම මුවා කන්නේ මොනවද? තනකොළ. නැත්නම් ශාක වර්ග. ඒතර කොතනින් හරි ඒ වගේ හැම සතෙක්ම හැම ජීවියෙක්ම ශාකයකට සම්බන්ධයි. ශාක වලට සම්බන්ධයි. ඊළඟට එයා ඔක්සිජන් ගන්නවා ශාක වලින් පිට කරන්නේ. ඒ වගේ. ඒ අනුව හැම ජීවියෙක්ම ඍජුව වක්‍රව ශාක වලට සම්බන්ධයි. ඒ නිසා ජීවීන්ට පුළුවන් වෙලා තියෙනවා ශාක නිසා තමගේ ජීවිතය පවත්වා ගන්න. ඒ නිසා අපිට ශාක පිළිබඳ අවබෝධය වැදගත් වෙනවා. ඒතකොට මේ ජීවිද්‍යාව සිලබස් එකේ වෙනම පාඩමක් වෙන් කරලා තියෙනවා ශාකාකාරය ක්‍රියාකාරීත්වය කියලා. ඒක කරාම හොඳ අවබෝධයක් ශාක ගැන ඔයගලන්ට ලැබෙනවා. ඒක ලොකු විස්තරයක් කියන්න දෙයක් නැහැ. නිකන් ශාක පිළිබඳ ඒවැ ක්‍රියාකාරීත්වය පිළිබඳ අවබෝධය කියලා ඉවනම් හරි අර මිනිස් විරෝධන කිව්වා වගේ.
ඊට අවසානයේ රෝග අපිට බැරි වුණා නේද? මම ඒකට එනවා මුලින් රෝගත් දැන් ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවානේ. රෝග ගැන කියනකොට රෝග ගැන තියෙනවා කොටස් දෙකක්. එකක් බෝ වන රෝග, අනික බෝ නොවන රෝග. දැන් මම මේ කියන්නේ අර මට හිතෙන වගේ දේවල් වලට වඩා පුළුවන් තරම් සිලබස් එකට අදාළව ඔයගොල්ලන්ගේ නෝට් එකේ දීලා තියෙන ඒ වැදගත් වෙන කරුණු ටික තමයි මේ වීඩියෝ එකෙන් කරන්න මම බලාපොරොත්තු ගොඩක්ම. හැබැයි පැහැදිලි කිරීම අවශ්‍ය තැන් වල අනිවාර්යෙන් කොච්චර වෙලා ගියත් මම මේ පැහැදිලි කිරීම කරනවා. ඒ නිසානේ ඔයගොල්ලෝ වීඩියෝ ගොඩක් ඉල්ලන්නේ බයෝ හොඳයි කියලා කියන්නේ කමෙන්ට්ස් අපිට දීලා තියෙන්නේ. බොහෝන රෝග ගත්තාම මොනවද? දැන් ඔය තියෙන්නේ කොවිඩ් නේද? ඒකම දාන්න පුළුවන් කෙලින්ම. කොවිඩ් වසංගතේ. බොනවා නේ? බොනවා කියන්නේ ඒක කෙලවරක් නැතුව නේද? නිකන් නෙමෙයි පොඩ්ඩක් නෙමෙයි. ඉතාලම එකකින් බොනවා. ඒ වගේම තව ගත්තොත් ඩෙන්ගු, HIV වගේ මේවා බොවන රෝග. ඒ බොනෝන රෝග ඒකත් දැන් බොවන රෝග දැන් දියවැඩියාව ගාම අපි වසංගතයක් කියන්නේ නැහැ. හැබැයි දැන් නිකන් වසංගතයක් තරමටම දියවැඩියාව වෙලා තියෙනවා. හෘද රෝග වසංගතයක් තරමට ඇවිල්ලා තියෙනවා. මේ 20 25 කට්ටියක් මැරෙනවා හෘද රෝග ඇතිලා කටට. ඊළඟට පිළිකා මේකත් එහෙමයි. අපේ ආහාර රටාවේ වගේ විවිධ දේවල් හින්දා රෝග විශාල ප්‍රමාණයක් ඇතිලා තියෙනවා. ඒවා බෝවන රෝග, බෝනවන රෝග විදිහට අපිට පුළුවන් බෙදා දක්වන්න. ඒකට රෝග වලට පිළියම් සෙවීම කියන මාතෘකාව යටතේ විශාල වශයෙන් මේ ජීවවිද්‍යාව ප්‍රගමනයක් ආපහු වෙලා තියෙනවා. එනවා මේකත් ලොකු වැදගත්කමක් ජීවවිද්‍යාවේ. ලංකාවේ පහුගිය කාලේ කතා වුණා අර නිදන්ගත වකුගඩු අකර්මණ්‍ය වීම කියන සාධකය. ඒ රෝගය ඒකත් බෝනවන රෝගයකට දැක්වෙන්නේ. මෙන්න මේ වගේ රෝග වලට ප්‍රතිකාර ඊළාට ඒවට හේතු ප්‍රතිකාරය වන්න මුලින්ම හේතුව රෝගය ඇති වෙන්නේ කොහොමද ඒක දැනගෙන ඉන්න ඕනේ. දැන් කොවිඩ් වල කියලා කොවිඩ් වලට එකපාරට කෙනෙක්ට ගිහිල්ලා මේ බේතක් හොයන්න බෑ. එහෙනම් එයා මුලින්ම වෛරස් එකක් කියන්නේ මොකද්ද කියලා දැනගන්න ඕනේ. ඒ ජීවන චක්‍ර දැනගන්න ඕනේ. හැමදේම අධ්‍යයනය කරලා ඕනේ බෙහෙත් හොයන්න. ඒකයි සිලබස් එකේ බෙහෙත් හොයන්න නැත්te ඕගොල්ලන්ට ඒ ලෙවල් දැනුම විදිහට ඕගොල්ලන්ට වෛරස් එකක් කියන්නේ මොකක්ද ඒකේ ක්‍රියාකාරීත්වය කොහොමද ඒ දේවල් දැනගන්න ඕනේ. හරි. එයano රෝග වලට අදාළව ඔයගොල්ලෝ කියන්න ඕනේ ප්‍රධාන කරුණු ලෝකයේ විශාල වශයෙන් මේ රෝග වැඩි වෙලා ගියත් වෙලා තියෙනවා. ඒ ඇති ප්‍රධාන වශයෙන් බෝවන රෝග මොනවාද, බෝනවන රෝග මොනවාද සහ ඒවට උදාහරණ දෙයක් වගේ කිව්වනම් එක ප්‍රමාණයක්. එයano අපිට තව එක කොටසයි මේකේ කම්ප්ලීට් කරන්න තියෙන්නේ නෛතික කටයුතු හා සාර ධර්ම පිළිබඳව දේවල් කතා කරද්දී ජීව විද්‍යාවේ ගොඩක් වැදගත්කම් තියෙනවා. මොනවද ඒ කියන්නේ? ඒ කියන්නේ විශේෂයෙන් දැන් ඔය අපරාධ විද්‍යාව සම්බන්ධව ගත්තාම ඒකදීම ගොඩක් ඔයගොල්ලෝ අහලා ඇද්දි ඔය DNA තාක්ෂණය භාවිතා කරනවා කියලා නේද? ඒතර ඒකදී අපරාධ පිළිබඳ ගවේෂණය කරන්න ඊළඟට අපව මාතෘත්වය පිතෘත්වය පිළිබඳ යම් ගැටලුවක් තියෙනවා. ඒ කියන්නේ පෞද්ගලික කාලේ මම දැක්ක අර සුනාමිය කාලේම සුනාමිය ආව කියලා ඔයගොල්ලෝ දන්නවා ඇති සමහර විට මේ එතකොට ඒ සුනාමිය ආපු වෙලාවෙම ගොඩක් ඔය ළමයි මේ ගිහලා දැන් මාතර පැත්තේ ගාල්ල මාතර පැත්තේ ළමයෙක් ඉන්නවා පුත්තලම් පැත්තේ. ඒ වගේ විවිධ කියන්නේ යම් විදියකින් ගිහිල්ලා ඒ පැත්තට කවුරු පුද්ගලෙක් අරන් ගිහිල්ලා එහෙම නැත්නම් ගහගෙන ගිහිල්ලා වෙන්න පුළුවන්. ඒතර එහෙම කොහොම හරි බේරිච්ච කෙනෙක් අර ඒ වගේ දැන් ඊට පස්සේ වෙන කෙනෙක් ඒ ළමයා අරගෙන ඒ ළමයා ලබාගෙන ඒගොල්ලන්ගේ අම්මා තාත්තා කියලා කියනවා. අපි තමයි මේ ළමයාගේ දෙමව්පියෝ කියලා. ඒතර ඒ ළමයා ඇත්ත දෙමව්පියෝ කවුද කියලා හොයාගන්න බැරි ප්‍රශ්න එනවා. ඒතර එහෙම අවස්ථාවකදී අපිට පුළුවන් DNA පරීක්ෂණයක් කරලා ඒකේ එයාලගේ ප්‍රතිඵලයට අනුව කවුද ඇත්තටම මව්පියා කියලා තීරණය කරන්න. ඒතර ඒක මාතෘත්වය හා පිතෘත්වය පරීක්ෂා කරන්න ගොඩක් වෙලාවට වැදගත් වෙනවා මේ කටයුතු. ඊට පස්සේ ආගමන විගමන. ඒ කියන්නේ ආගමන හා විගමන. හරි රටකින් රටකට යන එන එක ගැන ඒ වගේ තැන්වලදී යම් ගැටලුවක් ඇති වුණොත් ටක් ගාලා යම් පරීක්ෂණයක් කරලා DNA පරීක්ෂණ මේකදී ගොඩක් වෙලාවට මේ නෛතික කටයුතු අසාධාරණ කිව්වම නෛතික කටයුතු ප්‍රධාන වශයෙන් අපරාධ පිළිබඳව විමර්ශනය කරද්දී ඊට පස්සේ සාධාරණ පැත්තෙන් ගත්තාම ඒවට විසඳුම් හොයන්න පුළුවන් වෙනවා බයොලොජි වලින් ගොඩක්ම DNA තාක්ෂණය ප්‍රයෝගී කරගෙන. ඔන්න ඔය කරුණු ටික තමයි ඔයගොල්ලෝ ජීව විද්‍යාවේ වැදගත්කම නැත්නම් ජීව විද්‍යාව සම්බන්ධ ගැටලු කියලා තැනක් ආවොත් ප්‍රශ්නයක් ආවොත් ඒකට උත්තර හොයන්න ඕනේ වෙන්නේ.
යනවා අපි ඊළඟට යනවා. දැන් මේ ටික හරියනේ. ඒතර මේ පොයින්ට් හතරක් දාලා මම කිව්ව කරුණු ටික පොඩ්ඩක් පැහැදිලි කරගෙන ලිස්ට් කරගෙන ලයිස්තුවත කරලා ලියන්නයි තියෙන්නේ. ඒතර ආන්සර් එකේ ගොඩක් වෙලාවට මාකින් එකට එන්නේ ওই පොයින්ට්ස් ටිකම තමයි. මම පැහැදිලි කිරීම එහෙමයි යන්නේ. ඒ වගේ මේ පාඩමට මම දාලා තියෙන නෝට් එක සහ ප්‍රශ්න ටිකක් මම දානවා අනිවාර්යයෙන්. මොකද අර ටිකක් ළමයින්ට වැදගත් වෙන්න පුළුවන්. මේක පන්තිවල ලොකුට කෙරෙන්නේ නැහැ. නමුත් ප්‍රශ්නයක් ආපු දවසකට කවදා හරි තේරෙනවා. අපි සිලබස් එකනේ කවර කරන සිලබස් එක කවර කරද්දී හැම එකම එක වගේ වැදගත්. ඊළඟ තමයි ජීවීන්ගේ ලාක්ෂණික. කියන්නේ ජීවියෙකුගේ තියෙන්න ඕනේ ලක්ෂණ මොනවද කියලා මෙතෙන්දි කතා කරනවා. හරි. ජීවියෙක් වෙන්න නම් එයා කොයි වගේ කෙනෙක් වෙන්න ඕනද? නැත්නම් ලෝකේ තියෙනවානේ ජීවි දේවල් අජීවි දේවල් කියලා දෙකක්. එහෙනම් අජීවි දේවල් අතරින් අපි කොහොමද ජීවියෙක් වෙන් කරගන්නේ? එහෙනම් එයාට තියෙන්න ඕන දේවල් මොනවද කියන එක තමයි අපි මෙතෙන්දි බලන්නේ ජීවීන්ගේ ලාක්ෂණික කියලා. මේකෙදි හතක් තියෙනවා. පොයින්ට්ස් හතක් යටතේ ඕගොල්ලන්ගේ විස්තර කිරීම කරන්නම් හරි. ඒකේ පළවෙනි එක තමයි මේ ටික ඔයගොල්ලෝ මුලින් මතක තියාගන්න. හරි. දැන් මම කියාගෙන යනවා මුලින් ඒ කියාගෙන යද්දිම ඒකම මතකයක් ඇති කරගන්න බලන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් ඒක නෝට් කරගන්න. ඒ විදිහට ගියාම අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ට මෙතෙන්දීම පාඩම් කිරීමක් වෙනවා සහ හොඳ අවබෝධයකුත් ලැබෙනවා. ඒක අනිවාර්යයෙන්ම වෙනවා. ඒ අත්දැකීමෙන්ම අපි කියන ළමයි එක්ක වැඩ කරලා තියෙන හින්දා. හරි. පළවෙනි එක තමයි ක්‍රමවත් බව හා සංවිධානය. දෙවෙනි එක පරිවෘත්තිය. ඊළඟට වර්ධනය හා විකසනය. උද්දීප්තතාව හා සමායෝජනය. අනුවර්තනය. ප්‍රජනනය, ආවේනීය හා පරිණාමය. ඔන්න ඔය කියන කරුණු ටික. හරි. හතක් ආවතන. මේ හත දැන් ඔයගොල්ලෝ ඔලුවට දාගන්න, මතක තියාගන්න, වීඩියෝ එක පොඩ්ඩක් නවත්තලා ඔයගොල්ලෝ ලියන්න. එතකොට ඔයගොල්ලන්ට පුළුවන් වෙනවා දැන් මේ ටික මට හරියට මතක හිටිනවද නැත්නම් හතෙන් කීයද මතක. අය ඒ වගේ කියලානේ. හරි. පළවෙනි එක ක්‍රමවත් බව හා සංවිධානය. ජීවීන්ට තියෙනවා විශාල ඒගොල්ලන්ගේ පැතිරිච්ච ක්‍රමවත් බවක් සංවිධානය. ජීවි පද්ධතියක් ගත්තාම හිතන් තනි සෛලී ජීවියෙක් වුණා එයාගේ විශාල වූ සංවිධානයක් අපිට දකින්න පුළුවන් වෙනවා. නිකාම්ම ඒගොල්ලන්ගේ ප්‍රෝටීන් ටිකක් DNA ටිකක් එකතු වෙලා විතරක් නෙමෙයි ඒවැ කෘත්‍යයන් අතර හොඳ සම්බන්ධීකරණයක් ඊට පස්සේ ව්‍යුහයන් අතර තියෙන හොඳ සම්බන්ධීකරණයක් ඒ වගේ විශාල සංවිධානයක් දැක් ගන්න පුළුවන් වෙනවා. ඒ සෛලය තනි සෛලී ජීවිය වුණා දැක්කාම. ඒතර හිතන්නකෝ සංකීර්ණ කෙනෙකුට එනකොට අපි වගේ එයාගේ විශාල සංවිධානයක් තියෙනවා. ඒකෙදි අපි කියනවා අණුක මට්ටමේ ඉඳලා ජෛව ගෝලය දක්වා. අණුක මට්ටමේ ඉඳලා ජෛව ගෝලය දක්වා නැත්නම් සෛලය දක්වා ජීවියෙකුගේ තියෙනා වූ ක්‍රමවත් භාවය නැත්නම් සංවිධානය තමයි අපි මෙතෙන්දී ගැන කතා කරන්නේ. සමහරක් සංකීර්ණ අවස්ථා දැන් මිනිස් ඇස කියලා ගත්තොත් ඒකේ කොච්චර සංවිධානයක් තියෙනවද කියලා බලන්නකෝ. ඒකට අපේ හැම පද්ධතියක්ම වගේ ඇස කියන කොටසට දායක වෙලා තියෙනවා. මේ අණු වලින් නැත්නම් අණුක ව්‍යුහයෙන් ගත්තොත් ඒවත් හැම පැත්තකින්ම දායක වෙලා තියෙනවා. පටක ගත්තත් එහෙමයි. හැම පටක පේශි පටක දායක වෙලා තියෙනවා. ස්නායු පටක දායක වෙලා තියෙනවා. රුධිර පටකේ දායක වෙලා තියෙනවා. ඒ වගේ ඒතර ඒ පොඩි ව්‍යුහයක උනත් විශාල සංකීර්ණ බවක් තියෙනවා. හොඳ සංවිධානයක් තියෙනවා හැම පැත්තෙම. හරි අන්න ඒක තමයි අණුක මට්ටමේ සිට ජෛව ගෝලය දක්වා ජීවීන්ගේ තියෙන සංවිධානය. හරි. මේක අපිට ගන්න පුළුවන් මේ පළවෙනි ලක්ෂණයට අදාළව. ඒක ලොකු කරුණු ප්‍රමාණයක් කියන්නේ. ඊළඟ එක තමයි පරිවෘත්තිය. මොකද පරිවෘත්තිය? මේකත් ඔයගොල්ලන්ට නිතර ඇහෙන ජීවිද්‍යාව කතා කරද්දී නිරන්තරයෙන් භාවිතා කරන්න වෙන කොටස තමයි පරිවෘත්තිය කියලා කියන්නේ. ඒකට පරිවෘත්තිය මොකක්ද කියලා කෙනෙක් අහුවොත් ඒකට මෙහෙම කියන්න පුළුවන් ජීවියෙකුගේ දේහය තුළ සිදුවන සියලුම ජෛව රසායනික ප්‍රතික්‍රියාවල සමස්තය. ජෛව රසායනික ප්‍රතික්‍රියා සියල්ලටම තමයි අපි කියන්නේ මොකක්ද කියලාද පරිවෘත්තිය කියලා. එහෙනම් අපිට කෙලින්ම මේකට අත්දැකීමක් දෙන්න පුළුවන්. ඒකෙදි පොඩි වැදගත් දෙයක් තියෙනවා. ඒ තමයි පරිවෘත්තියේ තියෙනවා ආකාර දෙකක්. හරි. එකක් තමයි සංවෘත්තිය. හරි. සංවෘත්තිය ක්‍රියා අපවෘත්තිය ක්‍රියා කියලා. ඒ දෙක වෙනසක් තියෙනවා. සංවෘත්තිය ක්‍රියා කියලා කියන්නේ අපිට කුඩා අණු දෙකක් එක්කව කරලා විශාල අණුවක් හදන එක. ඒ කියන්නේ මේ වගේ. CO2 ජලය එකතු වෙලා අපි ග්ලූකෝස් හදනවා. ඒතර කුඩා අණු වල විශාල අණුනේ. එහෙනම් ඒක සංවෘත්තියයි.
විශාලනවා කුඩාණු බවට කඩා බිඳෙනවා. ඒ අර මේ ප්‍රතික්‍රියාව අනිත් පැත්තට අපිට ගන්න පුළුවන්. අපේ ජීවිතය තුළ මේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා. හරි. ඔය ක්‍රියාවලිය දැක්කම ඕගොල්ලන්ට සමහරට මතක් වෙනවත් ඇත්ති මෙතන දැන් සමහරව ඉගෙන ගන්න නැතුව ඇත්ති. ඒ කියන්නේ දැන් පළවෙනි පාඩමේ ඉඳලා අපි යන්නේ. ඒතර ඉස්සරහදී හම්බ වෙනවා ප්‍රභා සංශ්ලේෂණයේ ක්‍රියාවක්. ඒතර ප්‍රභා සංශ්ලේෂණය තමයි සංවෘතියට තියෙන උදාහරණ එකක්. තව තියෙන ඕනතරම් කුඩාණුක තුළ විශාල අණුවක් හැදෙනවා නම් ශක්තිය එක්ක අවශ්‍ය කරලා ඒ වගේ එකට අපි කියනවා සංවෘත්තීය ප්‍රතික්‍රියා කියලා. මේවා ඕනතරම් තියෙනවා. අපෝර්තීය ක්‍රියාව නම් එහෙමයි. ඒවා එකක් නෙමෙයි තියෙන්නේ. අපිට ප්‍රධාන උදාහරණයක් විදිහට ගන්න පුළුවන් සෛලීය ශ්වසනය. ඒකෙදි ගොඩක් වෙලාවට වෙන්නේ ලොකු විශාල සංකීර්ණ අණුවක් කුඩා අණු බවට බිඳෙනවා වගේම ශක්තිය නිදහස් කරනවා. ශක්තිය උදාහරණ. ඒ තමයි පරිවෘත්තියට අදාළ කරුණු ටික. පරිවෘත්තිය කියන්නේ මොකද්ද? ඒකේ කොටස් දෙක මොනවද? ඒ කොටස් වලින් අදහස් වෙන්නේ මොකද්ද සහ උදාහරණ. ඒ ටික ඔක්කොම කිව්වා. ඊළඟ ලක්ෂණය තමයි වර්ධනය හා විකසනය. මොකද්ද වර්ධනය කියන්නේ? ජීවියෙකුගේ වර්ධනය කියලා කියන්නේ. වර්ධනය කියන්නේ දැන් සාමාන්‍ය දලාබෝධය දලා දස ගත්තොත් වැඩෙනවා නේ. ජීවියෙක් ප්‍රමාණයෙන් වැඩි වෙනවා. එහෙම කියන්න පුළුවන් කෙනෙකුට. හැබැයි මේකදී අපිට අත්දැකීමට යම් වැදගත් කරුණු ටිකක් එකතු කරන්න වෙනවා. ඒ තමයි ජීවියෙකුගේ වියලි බරයි. හරි. ජීවියෙකුගේ වියලි බරෙහි සිදුවන අප්‍රතිවත්‍ය වැඩිවීම. ඔන්න ඔය කරුණ දෙකෙන් තමයි අපි වර්ධනය කියන එක අර්ථ දක්වන්නේ. ජීවියෙකුගේ වර්ධනය යන්නේ අදහස් වන්නේ කොහොමද කියලා අහුවොත් ඔයගොල්ලෝ දෙන්න ඕනේ අර්ථකීම තමයි ජීවියෙකුගේ වියලි බරෙහි සිදුවන අප්‍රතිවත්‍ය වැඩිවීම. ඒ වියලි බර කියලා කියන්නේ දැන් අපේ ශරීරයේ විශාල ප්‍රමාණයක් තියෙනවා ජලය. ඒ වගේම තමයි දැන් හිතන්නකො මෙහෙම ඔයගොල්ලෝ දැන් ආහාර ගන්නවා. හරි හොඳ කෑම වේලක් අරගෙන බරමයි. ඒතර අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ගේ බර වැඩි නේ. හැබැයි ඒක අපිට ගන්න බෑ වියලි බර කියලා. හිතන්න ඔයගොල්ලන්ගේ බර කිලෝ 50. හරි කිලෝ 50ක කෙනා දවල් කෑම ගත්තයින් පස්සේ එයා කිලෝ 52ක් වුණා. මොනවා කියන්නේ? දැන් මෙයාගේ මේ ඇත්තම බර මොකක්ද? හරි බර 52ද 50ද නැන්නේ 50. එහෙනම් අපි ඒ ආහාර ගත්තයින් පස්සේ බරමයින් එක වැරදි ඇත්තටම. ඒකයි කියන්නේ ඒතකොට ආහාර විතරක් නෙමෙයි ජලයත් අයින් කරලා තමයි වියලි බර කියලා කියන්නේ. එතකොට අපිට පුළුවන් සුද්ධ ස්කන්ධයක් ලබා ගන්න. ඒකේ යම් කිසි වැඩිවීමක් වෙනවා නම් අන්න වර්ධනය. නැතුව කෑම කාලය ඉවරලා ඒක වැඩි වුණාට ඒක මේ අපිට ගන්න බෑ වියලි බර වැඩි වීම කියලා. ඊළඟට මොනවද මේ දේ තැම්පත් වෙලා එහෙම මහත් වෙනේව එහෙම ඒකට ගන්න නැහැ. ඒකට ගන්න කෙලින්ම එතකොට එකතු වෙන්නේ ජීවිතයේ පටකවල නැත්නම් අවයවවල ස්වභාවිකව සිදුවන වැඩිවීම. ඒ වගේම තමයි අපි කියනවා අප්‍රතිවත්ය කියලා. තව පැහැදිලි වෙනවනේ එතකොට. දැන් මේක දිගටම තියෙන්නේ නැහනේ. කෑම කෑවට පස්සේ කිලෝග්‍රෑම් එකකින් දෙකකින් බර වැඩි වුණාට ඒක දිගටම තියෙන්නේ නැහැ. ටිකක් වෙලා යනකොට ආපහු මේ තත්ත්වයටපත් වෙනවා. එහෙනම් ඒකට අපි කියනවා ප්‍රතිවත්ය කියලා. ආපහු ඒක හැදෙනවනේ අර බලන්න. හැබැයි එහෙම එකක් අපි වර්ධනය කියන්නේ. හරි. වර්ධනය කියන්නේ අප්‍රතිවත්ය. ඒක වැඩි වුණාම තමයි. ආයේ ඒක හරි අස්සන්න බෑ. ඒ අනුව මෙන්න මේ පොයින්ට් දෙකටම අදාළව අපි කියන්න ඕනේ වර්ධනය කියන්නේ මොකක්ද කියන්නේ. දැන් මේ කාලේ ගොඩක් අය ගෙවල් වලට මෙලා ඉඳලා නේද? කාලා වැඩි වෙනවා. හරි. ඒතර ඒක වර්ධනය නෙමෙයි. හරි ඒක වර්ධනය කියන්නේ නැහැ. ස්වභාවිකව යම් වයසකදී ළමයෙකුගේ සිදුවන නැත්නම් තරුණ ජීවියෙකුගේ සිදුවන වැඩිවීම බර හෝ උස්ස අපිට එක මිනුම් එකකට ගන්න පුළුවන්. එහෙම වැඩිවීම තමයි මේ වර්ධනය කියලා කියන්නේ වියලි බරෙහි අප්‍රතිවත්ය වැඩිවීම. විකසනය කියන්නේ මොකක්ද? ඒකත් අපිට කියන්න පුළුවන් අර්ථකීමකින් මේ විදිහට ජීවියෙකුගේ ජීවිත කාලය තුළදීම සිදුවන. හරි මුළු ජීවිත කාලය තුළදී සිදුවන සියලු අප්‍රතිවත්ය සිදුවීම්. හරි. අප්‍රතිවත්ය සිදුවීම් වල සමස්තය තමයි අපි විකසනය කියලා කියන්නේ. එහෙම අර්ථකීමක් දෙන්න පුළුවන්. ඒ කියන්නේ මෙහෙම දැන් ඔයගොල්ලෝ අහලා ඇති කලල විකසනය කියලා. එහෙම නිකන් සාමාන්‍ය පෙළ විද්‍යාවේදී නේද නිකන් කතා බහ දුනත් එහෙම වචන පාවිච්චි කරනවානේ. ඊට පස්සේ අපේ මොළය විකසනය වෙනවා කියනවා.
ඒ කියන්නේ මෙහෙම කතාවක්. දැන් හිතන්නකෝ අපි යුක්තාණුව මුලින්ම ඇති වෙන සුක්තාණුව ඩිම්බ එකතු වෙලා යුක්තාණුව හැදෙනවා මේ සෛලය. ඒතර යුක්තාණුව සෛල ගොන්නක් බවට පත් වෙලා මෙහෙම බෙදි ගිහිල්ලා එහෙම ගොන්නක් බවට පත් වෙලා මේකෙන් එක එක පටක එක එක අවස්ථා හැදෙනවා. හරි. ජීවයක විකසනය වෙද්දී. ඔය යම් අවස්ථාවක එක්තරා සෛල ප්‍රමාණයක් එකතු වෙලා හරි මෙන්න මේ වගේ ව්‍යුහයක් අපි හදනවා. ඒකට අපි කියනවා පූර්ව මොළය. දැන් මෙහෙම ගත්තාම මේ සෛල ස්කන්ධයම පූර්ව මොළය විදිහට විකසනය වෙනවා කියලා අපි කියනවා. ඒ කියන්නේ මුලින් ඒ සෛල කිසිම කාර්යයක් කරන්නවත් එහෙම හැදෙවිලා නැහැ. හැබැයි ඒ සෛල ගුණයක් විදිහට තියෙනවා. මෙහෙම සෛල ගොන්නක් මේක. සෛල ගොන්නේ එක්තරා ප්‍රදේශයක. මේ ප්‍රදේශය කියමුකෝ. ඒ ප්‍රදේශයේ තියෙන කොටස මේ විදිහට යම් ඒගොල්ලෝ විශේෂීකරණයකට ලක් වෙලා විකසනයක් සිද්ධ වෙනවා. එතෙන්දී අපිට කියන්න පුළුවන් එයාගේ යම් අවයවයක් හෝ යම් කොටසක් පද්ධතියක් විකසනය වුණා කියලා. අන්න ඒක අප්‍රතිවර්තය. ඒ කියන්නේ ආපහු දැන් මොලේ හැදෙනවා ආය නැති වෙනවා. එහෙම වෙන්නේ නැහැ. හැදෙනවා. හැදුනායින් පස්සේ ආයෙ ඒක වෙනස් කරන්න බෑ. එහෙනම් අප්‍රතිවර්තය ජීවීන්ගේ සිදුවන යම් වෙනස් වීමකට අපිට කියන්න පුළුවන් විකසනය වීමක් කියලා. ඒතකොට විකසනය පොදුවේ අර්ථ දක්වනවා ජීවිත කාලයේ සිදුවන්නා වූ මේ වගේ සියලුම වෙනස් වීම අපිට ගන්න පුළුවන් අප්‍රතිවර්තය විකසනය කියන එක යටතේ. ඊළඟ වර්ධනය විකසනය දෙකම හරි ඒ විදිහට ඔයගොල්ලෝ අත්දැකීම ලියා ගන්න එක තමයි මේකේ වැදගත්කම. ටාස්ක් එක. ඊළඟ තමයි උද්දීප්‍යතාව. මේ වචනේ හරියට ලියන්නත් ඕනේ කියවන්නත් ඕනේ. ඔයගොල්ලෝ ගොඩක් ලියන්නේ උද්දීප්‍යතාව හා සමායෝජනය. මේක නම් හුරුයිනේ සමායෝජනය කිව්වම. හරි. උද්දීප්‍යතාව කියන්නේ කෙලින්ම අපිට ගොඩක් වෙලාවට එනවා උත්තේජය. එන බාහිර පරිසරයෙන් අපිට යම් යම් පණිවිඩ එනවානේ. ඒවට තමයි උත්තේජ කියලා කියන්නේ. ඒ උත්තේජ වලට අපි දක්වනවා මොනවද? ප්‍රතිචාර. හරි නෑ මෙතන උත්තේජයක් ආපුවම ප්‍රතිචාරය දක්වන්න ඕනේ. එහෙනම් ඒ උත්තේජ වලට ප්‍රතිචාර දක්වීමේ ක්‍රියාවලිය තමයි මොකක් කියන්නේ? උද්දීපිතාව කියන්නේ. සරලව එහෙමයි. දැන් ඕගොල්ලෝ නිකන් හිතන්න උත්තේජ වලට ප්‍රතිචාර දක්වම විතරක් ඇති වේද ජීවියෙකුට. ඒ ප්‍රතිචාර මොන ප්‍රතිචාර වෙන්න ඕනේද? හරි ප්‍රතිචාර වෙන්න ඕනේ. උත්තේජයට ආවම අපිට එක එක ප්‍රතිචාර දක්වන්න පුළුවන් නේ. දැන් මෙහෙම හිතන්නකො ඕගොල්ලන්ට ගිනි දැල්ලක් තියෙනවා. ගිනි දැල්ලට අත ලං වෙනවා. එතකොට සාමාන්‍යයෙන් එන ප්‍රතිචාරය මොකද්ද? ටක් ගාලා අතහකට යන එකනේ. ගිනි දැල්ලෙන් අතහකට යන එකනේ ප්‍රතිචාරය වෙන්න ඕනේ. මොම තියෙනකොට මෙතෙන්ට අත දැම්මනම් අතට ටක් ගාලා අහකට යන්න ඕනේ. ඒ වගේම තව ප්‍රතිචාරයක් තමයි අත තව ගිනි දැල්ල තුලටම ගෙන යන එක. ආපහු ඕනනම් කෙනෙකුට ඉන්න පුළුවන් මොකොත් ප්‍රතිචාරයක් නැතුව. ඔය අවස්ථාවෙන් එකද දෙකද තුන දෙක අතහකට ගන්න එක දෙක එක තැනම තියන් ඉන්න එක තුන ගිනි දැල්ල තුලට අත දැමීම. ඔය තුනම ප්‍රතිචාර විදියට අපිට ගන්න පුළුවන්. එහෙනම් මේ උත්තේජයට ඕගොල්ලන්ගේ හරි ප්‍රතිචාරය වෙන්න ඕනේ මොකද්ද මෙයා? මෙයා වුණත් අත පිච්චෙනවනේ. ජීවිතේ පැවැත්මට ඒක හරියන්නේ නැහැ. එහෙනම් උත්තේජ ප්‍රතිචාර විතරම තිබෙලා මදි. ඒව අතර හොඳ සම්බන්ධීකරණයක් තියෙන්න ඕන. අන්න එහෙම තියෙන උත්තේජ ප්‍රතිචාර අතර තියෙන සම්බන්ධතාව තමයි සමායෝජනය කියලා කියන්නේ. මේක දිගටම පවත්වාගෙන යන එක. ඒතර මානවයා මිනිසා ගත්තොත් මිනිසාට මේ සමායෝජනය කියන එක කරන්න විවිධ පද්ධති දායක වෙනවා. අස්ථි පද්ධතිය, ඊට පස්සේ පේශි පද්ධතිය, අන්තරාසර්ග පද්ධතිය, අපහු අස්ථි පේශි ස්නායු පද්ධතිය. ඔය වගේ පද්ධති ගණනාවක වැදගත්කම් අනිත්‍යදායක වෙනවා. ප්‍රධාන වශයෙන් කෙලින්ම ඩිරෙක්ට්ලි බලපෑම් වෙනවා මේ පද්ධති වලින් සමායෝජනය සඳහා. යන උද්දීපිතාව හා සමායෝජනය ජීවී භවයේ ප්‍රධාන ලක්ෂණයක් වෙනවා. හරි. දැන් අපි හතරක් ජීවී භවයේ ලාක්ෂණික කතා කරලා ඉවරයි මෙතන. ඊට පස්සේ පස්වෙනි ලක්ෂණය අනුවර්තනය. ජීවියෙකුගේ තියෙන්න ඕනේ දෙයක් තමයි අනුවර්තනය කියන එක. ඒක අපිටත් තියෙනවා. හරි. අපිට නැති නෑ අපිටත් තියෙනවා.
අනුවර්තනය කියලා කියන්නේ මොකක්ද? ඒකට අපිට අත්දැකීමක් විදිහට දෙන්න එපා. දැන් අනුවර්තනය කියන්නේ ඔයගොල්ලන්ට යම් කිසි අවබෝධයක් ඇති. ඔය සතුන්ගේම ගොඩක් වෙලාවට මේ අනුවර්තනය වෙනවා කියලා ඒගොල්ලන්ගේ විශේෂයෙන්ම ඒක කියනවා. සතුන් විතර නෙමෙයි අපේ අනුවර්තනයක් තියෙනවා අනිවාර්යයෙන්. එතකොට අපි දැන් උද්දීපකව සමාජනයේ කොටස හරි දැන් ඊට පස්සේ තියෙන්නේ අනුවර්තනය. අනුවර්තනය කියන්නේ මොකක්ද කියන එක බලමු. දැන් ඕගොල්ලන් අයිඩියා ඇති අනුවර්තනය කියන්නේ මෙන්න මේකයි කියන එක. ඊවිඑක් නේද පරිසරයකට අදාළව දැන් හිතන්න ඔය දැන් කටුස්සන්ගේම නේද තියෙන්නේ විශේෂ අනුවර්තන. එයාලට පුළුවන් අර මේ තමන්ගේ ඉන්න පරිසරයට අනුව පාට ඒගොල්ලන්ගේ ශරීර වර්ණය වෙනස් කරන්න. එතකොට ඒගොල්ලන්ට අර එයාගේ සතුරෙක්ගෙන් සතුරු ජීවියෙක්ගෙන් එයාව අල්ලගන්න දෙන කෙනෙක්ගෙන් ආරක්ෂා වෙන්න පුළුවන්. එම ඉන්න සමහර විශේෂ. එතකොට ඒ වගේ එක ඒගොල්ලන්ගේ එක්තරා අනුවර්තනයක්. අපේ තියෙන අනුවර්තන අපි සිසිල් පරිසරයේ උෂ්ණත්වය අඩු වෙද්දී අපේ විවිධ අනුවර්තන තියෙනවා. ඒතර ඒවත් ජීවියෙකුගේ අනුවර්තන. අනුවර්තනයක් තියෙන එක ජීවියෙකුගේ ඊටම වැදගත් සාධකයක් වෙනවා. දැන් අනුවර්තනය කියන්නේ මොකක්ද කියලා කිව්වොත් ජීවියෙකුගේ පරිසරයට එයා ජීවත් වෙන පරිසරයට අදාළව විශේෂිත වූ පරිසරයකට අදාළව එයාගේ පැවැත්ම හා ප්‍රජනනය මෙන්න මේක පැවැත්ම හා ප්‍රජනනය තහවුරු වන පරිදි හරි ජීවියෙකුගේ ජීවත් වෙන පරිසරයට අදාළව එයාගේ පැවැත්ම සහ ප්‍රජනනය තහවුරු වන පරිදි ජීවියා තුළ සිදුවන කායික ව්‍යුහමය හා චර්යාත්මක වෙනස් වීම තමයි අපි කියන්නේ ව්‍යුහමය කායික හා චර්යාත්මක වෙනස් වීම අපිට කියන්න පුළුවන් අනුවර්තනය වෙනවා. අනුවර්තනය වීමක් තියෙනවා. හරි මොකද්ද? ජීවියෙක් ජීවත් වෙන මේ යම් විශේෂ පරිසරයකට අදාළව එයාගේ පැවැත්ම හා ප්‍රජනනය තහවුරු කරනවා. ඒ කියන්නේ දැන් හිතන්නකෝ මේ අර කලින් කිව්ව උදාහරණේ විලෝපිකයෙන්ගෙන් ආරක්ෂා වෙන්න දැන් මෙයාව සතෙක් ගොදුරු කරගන්න පුළුවන්. ඒකට ඒකෙන් වළක්ව ගන්න මේ අනුවර්තනය මෙයාට දායක වෙනවා. ඒකයි පැවැත්ම තහවුරු කරන්න කියලා කිව්වේ. පැවැත්ම හා ප්‍රජනනය තහවුරු කරන පරිදි එයාගේ සිද්ධ වෙන කායික ව්‍යුහමය හා චර්යාත්මක වෙනස් වීම කියන්නේ අනුවර්තන කියලා. ඒතර කායිකව සිදුවන දේ පුළුවන් කායික ක්‍රියාවලියකට අදාළ. ඊට පස්සේ ව්‍යුහමය වශයෙන් තියෙන පුළුවන් මේවා ගොඩක් තියෙනවා. ශාකවල එහෙම ගත්තාම ඔය ශුෂ්ක ප්‍රදේශවල තියෙන ගිලුණු පූටිකා පැවතීම ඊට පස්සේ පත්‍ර කටුවා ශල්ක බවට පත් වී තිබීම අර ඒ වගේ ඔයගොල්ලෝ කියන ලිස්ට් එක ඒවා ව්‍යුහමය ලක්ෂණ. වල චර්යාත්මකව ලක්ෂණ තියෙනවා. විවිධ ජීවීන් එක්තරා තැනකින් ගමන් කරන ඒවා මූවමන්ට්ස් කියලා අපි කියන්නේ. ආලෝකයේ වැටෙද්දී ශාකවල යම් යම් තියෙන අනුවර්තන නේද? ඒ දෙචට නැමීම ඒ වගේ දේවල් චර්යාත්මක අනුවර්තනය කියලා අපිට සලකන්න පුළුවන්. ඔය විදිහට ජීවීන්ගේ අනුවර්තන සිද්ධ වෙනවා. එහෙනම් අනුවර්තනය කියන්නේ මොකක්ද කියන එකත් ඒ වගේම ඒකට උදාහරණයක් දෙකක් ඔයගොල්ලෝ මතක තියාගන්න අර මේ ශුෂ්ක ශාකවල ගිලුණු පූටිකා වගේ. ඊළඟ ලක්ෂණය 6 වෙනි ලක්ෂණය කියන්නේ තව එකයි අපිට ලක්ෂණ තියෙන මේ කතා කරපුවම ප්‍රජනනය. ඒකෙන් ලොකුවට කියන්න දෙයක් නැහැ. කෙලිම අර්ධකයේ විතරයි ඔයගොල්ලෝ දැනගන්න. ප්‍රජනනය කියලා කියන්නේ මොකද්ද? ඒ කියන්නේ මෙහෙමයි විශේෂයක යම් ජීව විශේෂයක අඛණ්ඩ පැවැත්ම සඳහා. හරි ජීව විශේෂයක අඛණ්ඩ පැවැත්ම සඳහා තම වර්ගය බෝ කිරීමනේ. විශේෂයක අඛණ්ඩ පැවැත්ම සඳහා නව ජනිතයන් බිහි කිරීම. හරි නව ජනිතයන් නැති කිරීමේ ක්‍රියාවලිය. මේ පොයින්ට් එකට අදාළව තමයි ප්‍රජනනය කියලා කියන්නේ. අඛණ්ඩ පැවැත්ම ජීවීන්ගේ තියාගන්න නම් තව පරම්පරාවන් ඇති කරන්න ඕනේ. එහෙම නැතුව ගියොත් ඒක ජීවියෙකුගේ ලාක්ෂණිකයක් වෙන්නේ නැහැ. මොකද ඉදිරි පරම්පරාව තියන්නේ ලිංගික හෝ අලිංගික ප්‍රජනනයක් මගින් එයාගේ වර්ගය බෝ කරගන්න වෙනවමයි. යන ප්‍රජනනය. ඒකත් හරි. ඊට පස්සේ අවසාන ලක්ෂණය තමයි ආවේනීය හා පරිණාමය. හරි ආවේනීය හා පරිණාමය. ආවේනීය කියලා කියන්නේ මොකක්ද? ඒක ගත්තාම ආවේනියට අපිට පුළුවන් මේ වගේ දෙයක් මේ කියන්න. ඒ කියන්නේ කියනකොට දැන් ආවේනිය ගැන මොකක්ද කියන එක ඕගොල්ලන්ගේ අයිඩියා එකක් තියෙනවා. හැබැයි අපි අර්ධකීමක් විදිහට දෙනකොට මේ විදිහට අපි අර්ධකීම පොඩ්ඩක් හදා ගන්න ඕනේ.
විද්‍යාත්මක කියන්නේ රූප විද්‍යාත්මක, කායික විද්‍යාත්මක හා චර්යාත්මක. හරි? රූප විද්‍යාත්මක, කායික විද්‍යාත්මක හා චර්යාත්මක. ජීවියෙකුගේ ගත්තාම තියෙනවා මෙන්න මේ වගේ ලක්ෂණ. හරි? රූප පිටින් බලපුවම තියෙන ලක්ෂණ, රූප විද්‍යාත්මක ලක්ෂණ. ඒක කායික විද්‍යාත්මක ශ්වසනය වෙන්න පුළුවන්. දැන් ශ්වසනය කරන අභ්‍යන්තරයේ විශේෂයෙන් මේකට සම්බන්ධ වෙනවා. කායික විද්‍යාව කියපුවම නේද ජීවිතයේ චර්යා රටා, හැසිරීම, behavior එක. ඒ වගේ අපිට ගන්න පුළුවන් ජීවිතයේ ලක්ෂණ. තියෙනවනේ මොනතරම්. රූප විද්‍යාත්මක කියලා නේද ඔයගොල්ලෝ දැන් වර්ග කරන්නේ ක්‍රියාපද තියෙනවා නැහැ. එහෙම කියලා. කායික විද්‍යාව කියන්නේ දැන් ශ්වසනය කරන්නේ කොහොමද? ඒ වගේ දේවල්. ඊට චර්යාත්මක කිව්වම එයාගේ ගමන් මේ කොහොමද එයා සංචරණය කරන්නේ, චලනයන් කොහොමද? ඒ වගේ දේවල්නේ චර්යාත්මක කියන්නේ. පරිසරයේ ඉන්න වාසස්ථානේ ඒවත් මේකට අදාළයි. ඒ අනුව මේ ජීවියෙක් සලකපුවම එයාගේ තියෙන රූප විද්‍යාත්මක, කායික විද්‍යාත්මක හා චර්යාත්මක ලක්ෂණ පාලනය කරන්න තියෙනවා ඥාන. මේවා හැමතිස්සෙම ක්‍රියා කරන්නේ ඥාන මගින්. එයාගේ ප්‍රවේණික ද්‍රව්‍ය කියලා අපි හඳුන්වනවා. ඒ ප්‍රවේණික ද්‍රව්‍ය වල ඇත්තටම තියෙන ඥාන. එහෙනම් මේ ඥාන එක් પરම්පරාවකින් තවත් પરම්පරාවකට ගමන් කිරීම. දැන් අපි කියවනේ ප්‍රජනනයේදී විශේෂ එක කණ්ඩ පැවැත්ම තියාගන්න නව ජනිතයින් බිහි කරනවා. ඒතර මේ බිහි කරන නව ජනිතයින්ට අර කලින් තිබ්බ මාතෘ ජීවීන්ගේ ලක්ෂණ ටික යන්න එපාය. නැත්නම් ඒ ලක්ෂණ ටික නැත්නම් එතන විවිධ දේවල් වෙන්න පුළුවන්. වෙනස් මේ ලක්ෂණ නැතුව ගියොත් ඒක ලොකු ප්‍රශ්නයක්. ඊට පස්සේ මේ ලක්ෂණ ටික හරියට යන්නේ එක ගොඩක් වැදගත් වෙනවා. එහෙනම් මෙන්න මේ කතාව තමයි ආවේනිය කියලා කියන්නේ. මොකද්ද ජීවියෙකුගේ රූප විද්‍යාත්මක, කායික විද්‍යාත්මක හා චර්යාත්මක කියන මේ ලක්ෂණ පාලනය කරන ඥාන. මේව ලක්ෂණ යන්නේ නැහැ. ලක්ෂණ පාලනය කරන ඥාන තමයි යන්නේ. හරි? එහෙනම් මේ ඥාන පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රේෂණය වීම තමයි අපි කියන්නේ ආවේනිය කියලා. ආවේනිය කියලා. ඒතර ආවේනියට ඔයගොල්ලන්ට අත්දැකීම ආවේනිය අනුකුමක්ද කියලා ඇහුවොත් දෙන්න ඕනේ ඔය අර්ධකයෙන් මේ පොයින්ට් එකට අදාළව. හරි? මේ පොයින්ට් එක ඥාන ඒව පරම්පරාවෙන් පරම්පරාවට ගමන් කිරීම. හරි. ඊළඟට පරිණාමය කියන්නේ මොකද්ද? අයිඩියා එකක් ඕන තියෙනවා කියලා මම කොහොමද දන්නවා. නමුත් අපිට වැදගත් වෙන්නේ මෙතෙන්දී ජීව විද්‍යාව හදාරන ශිෂ්‍යයෙක් විදිහට ඕගොල්ලන්ගේ දැනුම පෙන්වන්න ඕනේ. ඕගොල්ලන්ට අවබෝධය අයිඩියා එක විතරක් තිබිලා මදි. ඕගොල්ලන්ට ලියා ගන්න පුළුවන් වෙන්න ඕනේ ඒක. ගොඩක් අය තියෙන ප්‍රශ්නයක් ඒක ලියා ගන්න බැරි ඒක හරියට. මෙහෙම අපි කියනවා. ජීවියෙකුගේ ප්‍රවේණික ද්‍රව්‍ය වල වෙනස් වීම නැත්නම් විකරණය, එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් විකෘති. ප්‍රවේණික ද්‍රව්‍ය වල සිදුවන මෙන්න මේ විදිහේ වෙනස් වීම නැත්නම් විකරණයන් කාලයට සාපේක්ෂව වෙනස් වීම. හරි? කාලයත් සමග නැත්නම් කාලයට සාපේක්ෂව වෙනස් වීමට තියෙන හැකියාව තමයි අපි කියන්නේ පරිණාමය කියලා. මොනවාද? ප්‍රවේණික ද්‍රව්‍ය වල තියෙන වෙනස් වීම කාලයට සාපේක්ෂව නැත්නම් කාලය සමග වෙනස් වීමට ඇති හැකියාව තමයි මොකක් කියන්නේ? පරිණාමය කියලා කියන්නේ. නේ ජීවියෙක් හැමතිස්සෙම එක විදිහට ඉන්නේ නැහැ. එක්තරා ජීව විශේෂයක් ගත්තත් දැන් පරිණාමය වඩා පැහැදිලි කරනවා අපි ළඟ තුන්වෙනි පාඩමෙන් පටන් ගත්තාම ඒ හැම පාඩමකටම අදාළව අපි වීඩියෝස් ඉක්මනට අපි පටන් අරන් ඒක ටික කම්ප්ලීට් කරනවා. අනිවාර්යෙන් තව මාස 2-3ක් ඇතුළත මුළු සිලබස් එකම අපි කවර් කරන්න බලාපොරොත්තු වෙනවා. එනවා මේ පාඩම් වල හැම තියරි කොටසක්ම යනවා ඔයගලන්ට හම්බ වෙනවා. දැනට පොඩි අයිඩියා එකක් තියාගන්න පරිණාමය කිව්වම මොකක්ද කියලා. සාමාන්‍යයෙන් දන්නව ඩාවින්ලායි ඉදිරිපත් කරපු කතාව නේද? යනවා ඒකෙදි කියන්නේ මේ විදිහේ ජීවීන් තුළ ජීවිනේ ප්‍රවේණික ද්‍රව්‍ය එකම විදිහට තියෙන්නේ නැහැ. පරම්පරාවෙන් පරම්පරාවට යනකොට කාලයක් එක්කලා ඒ ප්‍රවේණික ද්‍රව්‍ය යම් වෙනස් වීම සිද්ධ වෙනවා. ඒ වෙනස් වීම වලට අදාළව ගිහිල්ලා තමයි දැන් අර අපි විවිධත්වය කියලා මුලින් කතා කරේ ජීවිතය ගැටලුව වල පළවෙනි එක. මේ මුලින්ම ඇති වෙච්ච මේ වගේ සෛලයක්. තනි සෛලයක්. හරි. ඒකේ නැස්තිය මොකුත් එහෙම නැහැ. DNA ටිකක් තියෙන තනි සෛලයක්. එහෙනම් ඒ සෛලය විතරයි නම් ලෝකෙම තියෙන්නේ. විවිධත්වයක් නැහැනේ. එහෙනම් ඒ සෛලය කොහොමද අර මිලියන 10ක් පමණ ජීව විශේෂ ප්‍රමාණයක් දක්වා ආවේ? ඒ ආවේ පරිණාමයට මේ සිද්ධ වෙන. පරිණාමය නිසා. ඔන්න ජීවී ලාක්ෂණික 7. හරි? ක්‍රමෝද්භව සංවිධානය හරි පරිවෘත්තිය හරි වර්ධනය විකසනය හරි උද්දීපකතා සමායෝජනය අනුවර්තනය ප්‍රජනනය ආවේනිය පරිණාමය. ඒතර මේවට අදාළව කියන කරුණු ටික හැම එකම මම පොයින්ට් විදියට කියලා තියෙනවා. ඔයගොල්ලෝ විභාගයකදී උත්තරය අකාංශයක ලියනකොට
ඒකට එන්න ඕන පොයින්ට්ස් ටිකට අදාළව මම විස්තර කිරීම කරලා තියෙනවා. එහෙනම් මේකෙන්ම ඔයගොල්ලෝ නෝට් එකක් හදාගෙන මේකම රිවිෂන් එකක් කරගන්න මේ පාඩම ගොඩ දාගන්න. ඊට පස්සේ දැන් මේ ලක්ෂණ වලින් එකක් දෙකක් පෙන්වුවට එයා ජීවියෙක් වෙන්නේ නැහැ කියලා තියෙනවා. හරි? උදාහරණයක් විදිහට ওই ලක්ෂණ ඔක්කොම තියෙන්න ඕන ජීවියෙක් න ะ. තරංග චලනය. දැන් චලනය කිව්වම මේක අපිට ගන්න පුළුවන් නැත්තන මේ නේද? අනුවර්තනය එහෙම කියලා චලනය වෙනවා. ජීවීන් චලනය වෙනවා. ඒ අනුව තරංග චලනය. ඊට පස්සේ ස්පටික වල වර්ධනය. ස්පටික වර්ධනය වෙනවා. සමහරක් එහෙම තියෙනවා. කෙමිස්ට්‍රි වල එහෙම තියෙන සමහරක් සංයෝගවල ස්පටිකය තියෙනවා. ඒක ඉබේම එයා වර්ධනය වෙනවා. හරි? හැබැයි එහෙම ස්පටිකයක් වර්ධනය වුණා කියලා ඒක අපිට ගන්න බෑ ජීවියෙක් කියලා. හරි? අනිවාර්යයෙන්ම මේ ජීවී භවයේ ලාක්ෂණික හත. දැන් ඔය වෛරස් වගේ එකක් වුණත් අපි ජීවියෙක් කියලා සලකන්නේ නැහැ. ඒකට හේතුව එයාගේ යම් යම් කරුණු වලින් එයා ජීවී භවයේ ලාක්ෂණික පෙන්වන්නේ නැහැ. එයාට තනියම ප්‍රජනනයක් කරන්න බෑ. එයාට අනිවාර්යෙන් ධාරක ශෛලයක් ඕනේ. ඒ වගේ කටයුතු තියෙනවානේ. හැබැයි ජීවියෙක් නම් එයාට ප්‍රජනනය කියන එක කරන්න පුළුවන් වෙන්න ඕනේ. තම වර්ගයක් බෝ කරන්න ස්වාධීනව ඒ හැකියාව තියෙන්න ඕනේ. ඒ අනුව අනිවාර්යෙන් ජීවියෙක් නම් ඔය අපි කතා කරපු සියලු ලක්ෂණ ටික ඒගොල්ලෝ පෙන්වන්න ඕනේ. ඒ නිසා මේ වගේ ඒවා ඔයාලට උදාහරණයක් විදිහට ඕනනම් දාන්න පුළුවන් ජීවී භවයේ සමහරක් එක ලක්ෂණයක් දෙකක් පෙන්වන්නට. ඒ එක ලක්ෂණ දෙකක් පෙන්වන සමහර අජීවී අවස්ථා තමයි මේවා. තරංග චලනයේ ස්පටික වර්ධනය වගේ ඒවා. එහෙම එකක් කවදාවත් මොකක් වෙන්නේ නැද්ද? ජීවියෙක් වෙන්නේ නැහැ. ඊළඟට තව කොටසක් තමයි මේ පාඩමට අදාළව තියෙන ජීවීන්ගේ විවිධත්වය අපිට නිර්ණායක හතරක් තුලින් පැහැදිලි කරන්න පුළුවන්. තරම, හැඩය, ආකාරය හා ආකාරයේ වාසස්ථාන. ඒ කියන්නේ මේ විවිධත්වය හරි. ජීවීන් විවිධයි කියවනේ. නේද? විවිධයි කියවනේ ජීවීන්. එහෙනම් මේ විවිධත්වය ඇති කරන නිර්ණායක හතරක් තමයි මේක. තරම, හැඩය, ආකාරය හා වාසස්ථාන. එම ආන්න පුළුවන් හරි ජීවී විවිධත්වයේ ජෛවී විවිධත්වයේ තියෙන නිර්ණායක මොනවද කියලා වොත් මේ ටික එන්න ඕනේ. තරම කියන්නේ සයිස් නේ. මේ එක එක ප්‍රමාණයේ ජීවීන් ඉන්නවා නේද? සුද්ධ මේ මයික්‍රෝ ප්‍රමාණයේ සුද්ධ ජීවීන් ඉන්නවා. ඊළඟට විශාල ප්‍රමාණයේ අපි වගේ සංකීර්ණ ජීවීන් ඉන්නවා. ඒ තමයි තරම. ඊට පස්සේ හැඩය කිව්වහම හැඩ විවිධයිනේ. දැන් ඔය සමහරක් ජීවීන් අපි කියනවා මේ සිලින්ඩර් ආකාර හැඩදී කියලා. ඊළඟට සමහරක් අය ඉන්නවා තරපු රූපී දෙය තියෙනවා. දන්නවද ඒ තරපු රූපී කියන්නේ මොන වගේ හැඩයක්ද කියලා අර කොහොම මේ දෙපැත්ත නිකන් උල් වෙච්ච වගේ ස්වභාවයක් තියෙන අය එහෙමයි ඉන්නවා. ඊට පස්සේ අනාකූල හැඩ අය ඉන්නවා. පක්ෂීන් මාළු වගේ අය අනාකූලයි කියනවා. ඒක හැඩය අනුව වෙනස් වෙනවා. ඊට ආයේ ආකාරය අනුව විවිධත්වයක් තියෙනවා. මේකදී අපි ගන්න ඒකශෛලික බහුශෛලික බව. වාසස්ථාන අනුව පැහැදිලිවම ඔයගොල්ලෝ දන්නවා වෙනස් වීම තියෙනවා. ජලජ ජීවීන් නේද? භෞමික ජීවීන් වගේ. ජලජ ජීවීන් කියවම එතනත් විවිධ වාසස්ථාන වල නේද? ජලජ පරිසරයේ උනත් කොයි ජල කරදියද, මිරිදියද නැත්නම් කොරල් ආශ්‍රිතවද, ලවණ වගුරු ආශ්‍රිතවද එහෙම තියෙනවා. එනවා මෙන්න මේ විදිහේ ජීවීන්ගේ පෙන්වන විවිධත්වයේ නිර්ණායක හතරක් තියෙනවා. ඒ ටිකක් දැනගන්න නිර්ණායක වුත් මේක සහ ඒකට අදාළ උදාහරණ. හරි? තරම කිව්වම සුදු ජීවීන්ගෙන් ඉඳලා සංකීර්ණ ජීවීන් දක්වා. හැඩය කිව්වම විවිධ හැඩවල ජීවීන් අපි ඕනතරම් තුන්වෙනි පාඩමේම කතා කරනවා. සත්‍ය පාඩමේම හැඩ අනුව ගත්තාම ආකාරය ඒකශෛලික බහුශෛලික වාසස්ථාන. මේක. අවසානයේ ජීවීන්ගේ නැත්තම් තියෙන ජීව සංවිධානය හරි ජෛව සංවිධානයේ දූරාවලි මට්ටම් ටිකක් තියෙනවා. ජෛව සංවිධානයේ තියෙනවා මොනවද කියලාද අපි කියන්නේ දූරාවලි මට්ටම් කියලා. ජෛව සංවිධානයේ දූරාවලි මට්ටම්. මේක අහලා තියෙනවා කීපවතාවම MCQ වලටත් ඇවිල්ලා තියෙනවා. කොහොමද මේකේ පිළිවෙල කොහොමද කියලා දැනගන්න ඕනේ. ඉතින් ඕක නම් මහලුක දෙයක් නෑ වගේ තමයි. ඒ වුණාට පොඩ්ඩක් මේකත් හොඳ අවධානයකින් ඉන්න විවිධ ආකාරයෙන් ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා. මම ඒවා කීපයක් දාලා තියෙනවා මේ පේපර් එකට ඕගොල්ලන්ට මේ වීඩියෝ එකත් එක්ක එන ඒක බලන්න. ජෛව සංවිධානයේ දූරාවලි මට්ටම් කිව්වම මම පරමාණු වලින්ම ගත්තොත් ජෛව සංවිධානය කිව්වම සෛල වලින් ගත්තත් ඇති. නමුත් මම පරමාණු වලින් ඉඳලාම පෙන්නනවා. පරමාණු අණු ඊට පස්සේ අණු එකතු වෙලා. දැන් උදාහරණයක් විදිහට මෙතන අණු කිව්වම සරල අණු සංකීර්ණ ග්ලූකෝස් එකතු වෙලා කාබෝහයිඩ්‍රේට් හැදෙනවා කියනකොට ඒවා එකතු වෙලා හැදෙනවා ඉන්ද්‍රිකා. හරි?
ඉන්ද්‍රිකා ජීවී වෙන්නේ නැහැ. මොකද ඉන්ද්‍රිකාවකට තනියම ප්‍රයත්නක් තියාගන්න බෑ. සෛලය තමයි ජීව නේද? ජීවය අපි කියනවා ව්‍යුහමය සහ කෘත්‍යමය ඒකකය. සෛලය කියන්නේ මූලික ව්‍යුහමය හා කෘත්‍යමය ඒකකය සෛලයයි කියලා අපි කියනවා. ඒ සෛල එකතු වෙලා හැදලා තියෙනවා පටක. පටක එකතු වෙලා පද්ධති. පද්ධති වලින් ජීවිය. එහෙම නැත්නම් අපිට මේකට සඳහන් කරන්න පුළුවන් ඒකයිකය කියලා. ජීවිය එකතු වෙලා හැදලා තියෙනවා. ඒ කියන්නේ ඒකයිකයෝ ජීවීන් මේ එකම විශේෂයකට අදාළ ජීවීන් විශේෂ කීප මේ විශේෂයක ජීවීන් සමූහයක් එකතු වෙලා හැදලා තියෙනවා ගහණය. ගහණයෙන් ප්‍රජාව. ප්‍රජාවෙන් පරිසර පද්ධති. පරිසර පද්ධති කීපයක් එකතු වෙලා ජෛව ගෝලය. මේ පැත්තට තමයි පරමාණු වල ඉඳලා ගත්තොත් මේමයි. නමුත් ජීවි භවයේ පටන් ගන්න මෙතනින්. හරි. සෛලයේ ඉඳලානේ. ජීවි භවයක් තියෙන්නේ සෛලයට. මේවට සෛලය මේ ජීවි භවයක් නැහැ. හරි. එනොත් සෛලය පැත්තෙන් ගත්තොත් සෛලයේ ඉඳලා තියෙන දූරාවලි මට්ටම තමයි ජෛව ගෝලය දක්වා මේ තියෙන දූරාවලි මට්ටම් ටික. හරි. ඒ ටික තමයි ජීව විද්‍යාව හැඳින්වීම කියන කොටසට අදාළ වෙන්නේ. ඒකදී අපි කතා කරා මේකත් දැන් ඔයගොල්ලෝ හොඳට මතක තියාගන්න මේ පරමාණු වල ඉඳලා ජෛව සංවිධානය කියලා ඇහුවොත් ඇත්තටම මේ අදාළ වෙන්නේ සෛලයේ ඉඳලා. හරි. ඒක තමයි පොතේත් ඔයගොල්ලන්ගේ තියෙන්නේ සෛල මේක නමුත් දැනගන්න ඕනේ පරමාණු වල ඉඳලා යනවා නම් මෙහෙමයි කියලා. හරි. හොඳයි. ජීව විද්‍යාව හැඳින්වීම කියන පාඩම ආයම පොඩ්ඩක් මතක් කරනවා මේකේ තිබ්බ වැදගත් කරුණු ටික මොනවද කියලා. එකක් තමයි ජීව විද්‍යාව හා සම්බන්ධ ගැටලු. එහෙම නැත්නම් වැදගත්කම කියලා මම කිව්වා. ඒකෙදී අපි කතා කරා ජීව විවිධත්වය කියන්නේ මොකද්ද? මිනිස්සුන්ව පිළිබඳ අවබෝධය, ශාක ජීවිතය පිළිබඳ අවබෝධය, තිරසර ස්වභාවික සම්පත් වල තිරසර භාවිතය, තිරසර ආහාර නිෂ්පාදනය ඔන්නෝයි කියන කරුණු ප්‍රධාන වශයෙන් හතක් යටතේ අපි කතා කරා ඒ ගැටලු. ඊළඟට ආපහු එක තමයි ජීවීන්ගේ ලාක්ෂණික කියන්නේ මොනවද කියන එක. ඒකෙත් හතක් ආව අපිට ක්‍රමෝද්භව සංවිධානය, පරිවෘත්තිය, වර්ධන විකසනය ඒවා. ඊළඟට අර ජෛව විවිධත්වයේ නිර්ණායක හතරක් තරම, හැඩය, ආකාරය හා වාසස්ථාන කියලා. අවසානයේ කතා කරා ජෛව සංවිධානයේ දූරාවලි මට්ටම. එහෙනම් මෙන්න මේ කොටස් හතරෙන් පළවෙනි පාඩම කම්ප්ලීට් වෙනවා. යනවා ඊළඟට අපිට යන්න තියෙන දෙවෙනි පාඩමට. දෙවෙනි පාඩමත් මේ විදිහටම වීඩියෝස් කරනවා. නම් හැමෝටම මේ පණිවිඩය දෙන්න ඕගොල්ලන්ගේ අපි YouTube ක්ලාස් එකක් ජීව විද්‍යාවට පටන් ගත්තා කියන එක. අර කලින් වීඩියෝ එකේම විස්තර කරලා වෙනම වීඩියෝ එකක් දැම්මා. ලයිව් සරුත් විස්තර කරලා ඒ වගේම මේකත් කියනවා තව ඔයගොල්ලන්ට ගැටලුව මොනවා හරි කියනවා නම් අපේ WhatsApp group තියෙනවා ඒවට ප්‍රශ්න යොමු කරන්න පුළුවන් ඕනෙම වෙලාවකදී ඒ chance එකත් ඔයගොල්ලන්ට හම්බ වෙනවා මේ වීඩියෝස් එක්කලම. හරි. එහෙනම් අපි ආපහු වීඩියෝ එකකින් හම්බ වෙනකම් හැමෝටම ආයුබෝවන්. We'll go through the wastelands, through the highways, and on we'll go. Finding